ICT with මිහිරි YouTube channel එකට දුල පුතාලව ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ සුපුරුදු පරිදි මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දුල පුතාලත් එක්ක අපොස උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට අදාළ ඒකකයක්. මීට කලින් අපි වීඩියෝ 3කින්ම සාකච්ඡා කරගෙන ආවා දත්ත සමුදාය කළමනාකරණ පද්ධති කියන අපේ 13 වෙනි ශ්‍රේණියේ 8 වෙනි පාඩම. අද මම 4 වෙනි වීඩියෝ එකෙන් දුල පුතාලට කියලා දෙන්නේ අපි SQL කියන භාෂාව කොයි විදිහටද හසුරවන්නේ කියලා. දත්ත සමුදායක් නිර්මාණය කරන්න, වගු නිර්මාණය කරන්න, වගු වලට දත්ත ඇතුළත් කරන්න, ඒවා මකා දාන්න, මේ වගේ කරුණු කාරණා ගණනාවක් අපිට මේ ව්‍යුහගත විමසුම් බස් එහෙම නැත්නම් structured query language එක භාවිතා කරලා සිදු කරන්න පුළුවන්. ඉතින් අපි පසුගිය ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරලා බලනකොට අපිට පැහැදිලි වෙනවා MCQ වගේම essay type එකේ ප්‍රශ්නවලත් ගොඩක් වෙලාවට මේ SQL සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතුළත් වෙලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොයි විදිහටද අපි මේ භාෂාව හසුරවන්නේ කියලා. අපි බලමු එහෙනම් දුවේ පුතේ කොහොමද ව්‍යුහගත විමසුම් භාෂාව එහෙමත් නැත්නම් SQL කියන භාෂාව හසුරවන්නේ කියලා. ව්‍යුහගත විමසුම් බස එහෙම නැත්නම් SQL කියලා කියන්නේ දුවේ පුතේ දත්ත සමුදායක් තුලදී දත්ත ගොනු සකසන්න, දත්ත ගබඩා කරන්න, ඒවා තුල තියෙන දත්ත විමසීම ආදී කාර්යයන් සිදු කරන්න හඳුන්වා දෙන ලද ව්‍යුහාත්මක භාෂාවක්. අපි කියනවා structured language එකක් කියලා. ඒතර මේකේ අපි විවිධාකාරයේ විමසුම් ලියලා තමයි අපි මේ දත්ත හැසිරවීම සිදු කරන්නේ. ඒ හින්දා තමයි මේක structured query language කියන නම දීලා තියෙන්නේ. මේ SQL භාවිතා කරලා අපිට කරන්න පුළුවන් කාර්යයන් ගණනාවක් තියෙනවා. එහෙමත් නැත්නම් SQL හි අපිට ලබා දීලා තියෙන පහසුකම් ගණනාවක් තියෙනවා. අපි බලමු මේ පහසුකම් මොනවාද කියලා. අපිට දත්ත ඇතුළත් කරන්න පුළුවන් දත්ත වගු වලට, දත්ත සමුදායට. ඒ වගේම ඒ ඇතුළත් කරන ලද දත්ත අපිට නැවත විමසීමේ හැකියාව තියෙනවා. ඒවා නැවත ඉවත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සංශෝධනය කරන්න පුළුවන්. තියෙන එක වෙනස් කළ වෙනත් දත්තයක් ඇතුළත් කරන්න පුළුවන්. දත්ත ගබඩා කරන්න අපිට දත්ත වගු එහෙම නැත්නම් දත්ත සමුදායන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි සුවිශේෂී කාර්යයක් පරිශීලකයන්ට දත්ත භාවිතා කිරීම සඳහා ප්‍රවේශ වරප්‍රසාද ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ දත්ත මේ පරිශීලකයන්ට තමයි භාවිතා කරන්න අවසර දෙන්නේ කියලා ප්‍රවේශ වරප්‍රසාද අපිට ලබා දීමේ හැකියාව තියෙන. ඒ වගේම ප්‍රවේශ වරප්‍රසාද අපිට දීපුව අයින් කරන්න හැකියාවත් මේ භාෂාව හසුරවලා ලැබිලා තියෙනවා. අපි බලමු SQL කේත වර්ගීකරණය කරන්න පුළුවන් කොයි විදිහටද කියලා. සම්බන්ධක දත්ත සමුදායක දත්ත හසුරවනකොට අපි create, select, insert, update, delete වගේ SQL කේත භාවිතා කරනවා. මේ SQL කේත භාවිතා වන ආකාරය අනුව අපි ආකාර 3කට වර්ගීකරණය කරනවා. පළවෙනි එක තමයි data definition language අපි DDL කියලා හඳුන්වනවා. දෙවෙනි ආකාරය තමයි data manipulation language DML කියලා අපි හඳුන්වනවා. තුන්වෙනි එක data control language අපි DCL කියලා හඳුන්වනවා. අපි බලමු මේ ආකාර 3ට අදාළ වන කේතයන් මොනවාද කියලා වෙන වශයෙන්. DDL data definition language දත්ත වගු නිර්මාණය කරන්න ඒත් එක්කම ඒ වගුවේ තියෙන ව්‍යුහය වෙනස් කරන්න මෙන්න මේ DDL භාවිතා කරනවා. ඒතකොට අපි DDL යටතට අයිති වෙන SQL කේත විදිහට create, alter, drop වගේ කේතයන් අඳුනා ගන්නවා. create කියන කේතය භාවිතා කරලා අපිට පුළුවන් database එකක් හදන්න. එහෙම නැත්නම් database එක ඇතුලේ දත්ත වගුවක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ අපි ව්‍යුහයක් හදනවා අලුතෙන්. ඔන්න අපි නිර්මාණය කිරීම සඳහා create කියන SQL කේතය භාවිතා කරනවා. alter කියන කේතය අපිට භාවිතා කරන්න පුළුවන් අර අපි හදලා තියෙන දත්ත වගුවක ව්‍යුහය වෙනස්කම් කරන්න. ව්‍යුහයට යම් ආකාරයේ වෙනස්කම් සිදු කිරීම සඳහා අපිට alter කියන කේතය භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම drop කියන කේතය අපි භාවිතා කරනවා දත්ත සමුදායම හරි. එහෙම නැත්නම් දත්ත සමුදාය තුළ තියෙන යම්කිසි වගුවක් හෝ වගු කීපයක් අපිට මකා දමන්න අවශ්‍යයි නම් අපි drop කියන කේතය තමයි මේකට භාවිතා කරන්නේ.
අපි ඊළඟට බලමු DML data manipulation language කියන්නේ මොකක්ද කියලා. වගුවකට දත්ත ඇතුළත් කරන්න, ඇතුළත් කරපු දත්ත සංශෝධනය කරන්න, ඇතුළත් කරපු දත්ත තෝරලා එළියට අරගන්න, ඇතුළත් කරපු දත්ත මකලා ඉවත් කරන්න. මෙන්න මේ වගේ දත්ත හැසිරීම සඳහා මේ DML කියන කේතාකාරය අපි භාවිතා කරනවා. ඉතින් මේ DML යටතේ අපි SQL වලදී අඳුරා ගන්නවා select, insert, update, delete කියන keywords කීපය. select කියන කේතය භාවිතා කරලා අපිට පුළුවන් දත්ත වගුවකින් හරි වගු කීපයකින් හරි තියෙන දත්ත තෝරලා ඉවතට ගන්න, එළියට ගන්න. තේරීම සඳහා අපිට select කියන keyword එක අපි පාවිච්චි කරනවා. insert මගින් අපිට පුළුවන් දත්ත වගුවකට නව දත්ත ඇතුළත් කරන්න. වගුවක් තුළට දත්ත ඇතුළත් කිරීම සඳහා අපි insert කියන කේතය භාවිතා කරනවා. අප්ඩේට් කියන කේතය භාවිතා කරලා අපිට පුළුවන් ඇතුළත් කරලා තියෙන දත්තයක් වෙනස් කරන්න. යම්කිසි ආකාරයකට වෙනස් කරන්න ඕන වෙනකොට අපි අප්ඩේට් කියන කේතය තමයි ඒකට භාවිතා කරන්නේ. delete කියන කේතය අපි භාවිතා කරනවා දත්ත වගුවේ ඇතුළත් කරලා තියෙන දත්ත මකා දමන්න. හොඳට මතක තියාගන්න දුල පුතාලා අපි DDL යටතේ කතා කරා drop කියන කේතය. drop කියන එක මගෙන් මොකද කරන්නේ? දත්ත වගුව හෝ දත්ත සමුදාය මකලා දාන්න. හැබැයි ඇතුළත් කරලා තියෙන දත්ත මකන්න අපි භාවිතා කරන්නේ මේ DML යටතේ අපිට හම්බ වෙන delete කියන කේතය. ඊළඟට බලමු DCL data control language. දත්ත සමුදායක තියෙන දත්ත හැසිරවීම පාලනය සඳහා පාලනය කිරීමේ කටයුතු සඳහා තමයි මේ DCL භාවිතා කරන්නේ. මෙතනදී අපි කේත දෙකක් අඳුනා ගන්නවා grant සහ revoke කියලා. grant කියන කේතය භාවිතා කරලා අපිට පුළුවන් දත්ත භාවිතා කරන්න පරිශීලකයාට අවසර ලබා දෙන්න. මෙන්න මේ දත්ත හසුරවන්න මේ දත්ත වගු භාවිතා කරන්න පරිශීලකයාට අවස්ථාව තියෙනවා කියන එක දක්වන්නේ grant කියන කේතය භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම revoke කියන එක භාවිතා කරලා අපිට පුළුවන් පරිශීලකයාට ලබා දීලා තියෙනවා නම් යම්කිසි අවසරයක් ඒ අවසරය ඉවත් කරන්න. grant කියන එක මගින් අපි අවසරය ලබා දෙනවා, revoke මගින් අපි ඒ දීලා තියෙන පරිශීලක අවසරය ඉවත් කිරීම සිද්ධ කරනවා. ඊළඟට අපි බලමු SQL භාෂාව තුළ අපිට හම්බ වෙන විවිධ දත්තයන් තියෙනවා. අපි දත්ත ඇතුළත් කරනකොට, දත්ත ඉවතට ගන්නකොට, ප්‍රතිදානයන් ලබා ගන්නකොට අපි දත්ත විවිධාකාර දත්ත අපි භාවිතා කරනවා. මේ දත්තවලට අයිති ප්‍රරූපයන්. එහෙම නැත්නම් අපි කියනවා data types මොනවාද කියලා. SQL භාවිතා කරන දත්ත ප්‍රරූප ගණනාවක් තියෙනවා. මම ඒ අතරින් කීපයක් මෙතන තෝරාගෙන තියෙන්නේ දුල පුතාලාගේ විභාගයට අත්‍යවශ්‍ය වෙන ආකාරයේ තියෙන දත්ත ප්‍රරූප කීපයක්. පළවෙනි දත්ත ප්‍රරූපය int. මේ int කියන දත්ත ප්‍රරූපය අපි භාවිතා කරන්නේ අපේ database එක ඇතුලේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා නිරූපණය කරන්න. අපි නිකිල විදිහට හඳුන්වන්නේ integer කියන අදහසින් තමයි මෙතන int භාවිතා කරන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. ඒතර 1 ඍණ 50 45 ඔයගේ අපිට පුළුවන් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා මේ int යටතේ භාවිතා කරන්න. දශම සහිත සංඛ්‍යා භාවිතා කරන්න අපි පාවිච්චි කරන්නේ data type එක decimal. ඒතර දශමයේ අගයක් යොදා ගන්නවා නම් එතන අනිවාර්යෙන් data type එක decimal කියලා අපි හඳුන්වලා දෙනවා. ඊට අමතරව තවත් දශම සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන් data types තියෙනවා. අපි 2.5 100.25 ඔය වගේ අපිට උදාහරණ ගන්න පුළුවන් decimal කියන ආකාරයට. දශම සහිත සංඛ්‍යා නිරූපණය සඳහා භාවිතා වෙන තවත් ආකාරයන් දෙකක් තියෙනවා float සහ real. මේ දෙකේදී වෙන්නේ දශම සහිත සංඛ්‍යා නිරූපණය. තවත් දත්ත ප්‍රරූපයක් තියෙනවා char. char කියලා කියන්නේ character කියන අදහසින් අක්ෂර සහිත දත්ත සඳහා අක්ෂර ඇතුළත් කිරීමේදී මේ char කියන data type එකක් පාවිච්චි කරනවා. මෙහිදී අපි අක්ෂර ප්‍රමාණය නිශ්චිතවම දන්නවනම් මේ දත්තය සඳහා අක්ෂර 4යි භාවිතා වෙන්නේ. 5යි භාවිතා වෙන්නේ. ඒ වගේ අපි මේක සඳහා භාවිතා වෙන අක්ෂර ප්‍රමාණය හරියටම දන්නවනම් අන්න ඒ වගේ වෙලාවකදී අපිට ඒ දත්තය සඳහා char කියන data type එක භාවිතා කරන්න පුළුවන්.
ඊළඟ data type එක අපේ වාචා. වාචා කියලා කියන්නේ variable character කියන අදහසින්. ඒතර අපි චා කියන එක පාවිච්චි කරේ අක්ෂර ප්‍රමාණය නිශ්චිතව දන්න වෙලාවේදී වාචා කියන එක අපි භාවිතා කරන්නේ අක්ෂරමය දත්ත සඳහාම තමයි. හැබැයි අක්ෂර ප්‍රමාණය නිශ්චිතව නොදන්නා විට. දැන් අපි හිතමු දුවේ පුතේ අපි ශිෂ්‍යයෙක්ගේ ඇතුළත් වීමේ අංකයක් සඳහා data type එකක් තෝරනකොට අපිට චා කියන එක ගන්න පුළුවන් අපි ඇතුළත් වීමේ අංකය මෙන්න මේ නිශ්චිත අගයන් ප්‍රමාණයකින් තමයි සමන්විත වෙන්නේ කියලා දන්නවා. හැබැයි අපි ශිෂ්‍යයෙක්ගේ නම දත්ත සමුදායට ඇතුළත් කරනකොට අපිට ගන්න බෑ චා කියන එක. මොකද හැම සිසුවගේම නම් වල භාවිතා වෙන අකුරු ප්‍රමාණය එක හා සමාන වෙන්නේ නැහැ. එහෙනම් අපිට variable චා එකක් තමයි භාවිතා කරන්න පුළුවන්. අපි වාචා භාවිතා කරන්න වෙනවා නම, ලිපින ඒ වගේ තැන්වලදී. characters ප්‍රමාණය අපි නිශ්චිතවම දන්නේ නැති හින්දා වාචා කියන data type එක භාවිතා කරනවා. ඊළඟ data type එක date. දිනයක් සහිත දත්තයක් අපිට තියෙනකොට ඒක තැන්පත් කරනවා නම් අපි date කියන data type එක භාවිතා කරනවා. ඊළඟට date and time. date and time කියන එක භාවිතා කරන්නේ දිනය සහ වේලාව කියන දත්තයන් දෙකම අපිට තැන්පත් කරන්න තියෙන වෙලාවකදී අපි date and time කියන දත්ත ප්‍රරූපය භාවිතා කරනවා. අපි දැන් බලමු දුවේ පුතේ කොහොමද SQL භාෂාව භාවිතා කරලා දත්ත සමුදායක් හැසිරවීම සිදු කරන්නේ කියලා. ඒතර අපි SQL භාවිතා කරන්න නම් අපිට SQL සර්වර් පහසුකම අපේ පරිගණකයේ ස්ථාපනය කරගෙන තියෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම බලමු දත්ත සමුදායක් කොයි විදිහටද නිර්මාණය කරන්නේ කියලා. ඒතර දත්ත සමුදාය නිර්මාණය කරන්න create කියන keyword එක භාවිතා කරනවා. ඒකත් එක්කම අපි දත්ත සමුදායක් දැන් හදන්නේ database එකක් හදන්නේ. එහෙනම් අපි create database කියලා අපේ කේතේ ලබා දෙනවා. ඊට පස්සේ අපි දෙන්න ඕනේ ඒ දත්ත සමුදාය සඳහා අපි ලබා දෙන නම. ඒක අපිට කැමති ඕන නමක් ලබා දෙන්න පුළුවන්. ඒක දුන්නාට පස්සේ මේ කේත ඛණ්ඩය අවසానයි කියලා දක්වන්න අපි semicolon character එක අවසානයේ යෙදීම සිද්ධ කරන්න ඕනේ. උදාහරණයක් විදිහට බලමු මම මෙතන database එකක් හදන්න යන්නේ wikidb කියලා. මට කැමති ඕන නමක් දෙන්න පුළුවන්. මම wikidb කියන නම ලබා දීලා දත්ත සමුදායක් නිර්මාණය කරන්න යන්නේ. එතකොට මම ඒකට අදාළ කේතේ ලියන්න ඕනේ create database අන්න මගේ දත්ත සමුදාය නම wikidb. ඊට පස්සේ මම semicolon character එක දානවා. අන්න ඒ විදිහට semicolon character එක දාලා මම අවසන් කරාට පස්සේ ඒ දත්ත සමුදාය නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙච්ච දත්ත සමුදාය මගේ සර්වර් එක තුල database සර්වර් එක තුල තියනවාද කියන එක බලා ගන්න ඕන නම් මම ඒකට භාවිතා කරනවා කේතයක් show databases. show databases කියලා භාවිතා කරාම අපේ සර්වර් එකේ ඇතුලේ ගබඩා වෙලා තියෙන දත්ත සමුදායන්ගේ නම් ලයිස්තුවක් පෙන්නනවා. බලන්න මේ ලයිස්තුව පහලින්ම පෙන්නනවා wikidb කියලා මගේ දත්ත සමුදාය අවසානයේ නිර්මාණය කරපු එක. හොඳට මතක තියාගන්න දුවේ පුතේ අපි දත්ත සමුදායක ප්‍රතිදානයක් ලබා ගන්නකොට අපිට මෙන්න මේ විදිහට සියලුම ප්‍රතිදානයන් ලබා දෙන්නේ වගු ආකාරයෙන්. වගුවක් තුල තමයි අපිට දත්ත ප්‍රතිදානයන් ලබා දෙන්නේ. ඒතර මෙතන database කියලා වගුවේ ශේෂ්ත්‍ර නාමයේ තියෙන පහලින් මම හදලා තියෙන දත්ත සමුදායන් ටික ඔක්කොම පෙන්නනවා. ඒතර මේ වෙලාවේ හදපු wikidb කියන එකත් ඒක තුල තියෙනවා කියන එක දැක්වෙනවා. අපි ඊළඟට බලමු මේ වගේ හදපු දත්ත සමුදායක් කොහොමද අපි මකලා අයින් කරන්න කියලා. දත්ත සමුදායක් මකන්න නම් අපි භාවිතා කරන්නේ drop කියන කේතය. drop database ඊළඟට අපි database එකේ නම දීලා semicolon character එක යොදනවා. ඒතර මම හදපු wikidb කියන database එක මට මකලා ඉවත් කරන්න ඕන නම් drop database ඊට පස්සේ මම wikidb කියන database එකේ නම දීලා semicolon character එක දෙනවා. එතකොට මොකද වෙන්නේ? wikidb කියන database එක මගේ සර්වර් එක තුලින් ඉවත් වෙලා යනවා. අපි ඊළඟට බලමු දැන් අපේ සර්වර් එක තුල දත්ත සමුදායන් කීපයක් අපි විවිධ අවස්ථාවන් වලදී නිර්මාණය කරපුවා තියෙනවා. ඒ හින්දා භාවිතය සඳහා අපි මේ වෙලාවේ අපි වගු ඇතුළත් කරන්නේ මේ වගේ කාර්යයන් සඳහා භාවිතය සඳහා අපි දත්ත සමුදායක් තෝරගන්න ඕනේ. සර්වර් එක තුල තියෙන දත්ත සමුදායන් අතරින් අපිට අවශ්‍ය එක තෝරගන්න නම් අපි භාවිතා කරනවා use කියන කේතය. use ඊට පස්සේ අපිට භාවිතා කරන්න අවශ්‍ය වෙන දත්ත සමුදායේ නම ලබා දීලා semicolon character එක යොදනවා.
උදාහරණයක් විදිහට මට information schema කියන server එක තුල තියෙන database එක භාවිතා කරන්න අවශ්‍යයි නම් මම use information schema ඒ දත්ත සමුදායට ලබා දුන්න නම ඒ විදිහටම ලබා දෙන්න ඕනේ මෙතනත් දීලා semicolon character එක දෙනවා. එතකොට ඒ දත්ත සමුදාය මට මගේ කාර්යයන් කිරීම සඳහා භාවිතයට ගන්න හැකි වෙන පරිදි සැකසීම සිද්ධ වෙනවා. අපි ඊළඟට බලමු දත්ත සමුදාය තුල වගු නිර්මාණය කරන්නේ කොයි විදිහටද කියලා. වගුවක් නිර්මාණය කරන්න නම් අපි create කියන keyword එක පාවිච්චි කරන්න ඕන. ඒතර වගුවක් හින්දා create table කියලා අපි යොදනවා. ඊට පස්සේ ඒ වගුවට අදාළව අපි කැමති නම මේ වගුව අපි හැම වගුවක්ම දත්ත සමුදාය තුල අපි නමක් ලබා දීලා හැඳින්වීම කරන්න ඕනේ. එහෙනම් මේ වගුවට අපි නම දෙනවා. ඊට පස්සේ වරහණක් ඇරලා ඒ වරහණ තුල දෙනවා මේ වගුවේ එක් එක් ශේෂ්ත්‍රයන් සඳහා වෙන වශයෙන් දෙන්න ඕනේ. ශේෂ්ත්‍ර නාමය අපි මොකක්ද භාවිතා කරන්නේ? ඒ ශේෂ්ත්‍රයට අදාළ දත්ත ප්‍රරූපය මොකක්ද? ඒ සඳහා යොදා ගන්න size එක මොකක්ද? ඒ දත්ත ගබඩා කරන්න කොපමණ characters ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියන එක අපි දෙකට size එක මගින් දක්වනවා. ඒතර මේ විදිහට ශේෂ්ත්‍ර නාමයන් වලට අදාළ විස්තර කමා මගින් අපි වෙන් කරලා අපිට දත්ත සමුදාය හඳුන්ලා දෙන්න පුළුවන්. ඒත් එක්කම දත්ත සමුදායක් නිර්මාණය කරනකොටම අපිට පුළුවන් ඒකට අදාළ ප්‍රාථමික යතුරු මොකක්ද කියලා හඳුන්වලා දෙන්න. දැන් කලින් වීඩියෝ තුලින් දුල පුතාලා ඉගෙන ගත්තානේ. අපි දත්ත සමුදායක් භාවිතා කරනකොට විවිධාකාරයේ යතුරු අඳුර ගන්නවා කියලා. ඒතර ප්‍රාථමික යතුරු කියන්නේ වගුවක් තුලට අත්‍යවශ්‍යයෙන්ම වගුවේ තියෙන දත්තයන් අනන්‍යව අඳුනා ගැනීම සඳහා භාවිතා කරන යතුරක්. එහෙනම් අපිට ප්‍රාථමික යතුරු මේ වෙලාවෙදිම හඳුන්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි වගුවේ විස්තර දුන්නාට පස්සේ පල්ලෙහාන් කියනවා primary key කියලා මොන ශේෂ්ත්‍ර නාමයද අපි යොදන්නේ දෙන්න. මොන ශේෂ්ත්‍රයේද අපේ primary key එක වෙන්නේ කියලා ඒකට අදාළ ශේෂ්ත්‍ර නාමයේ වරහණක් තුල දෙනවා. අවසානයේට අපි අර මුලින්ම වගුවේ නම දුන්නාට පස්සේ වරහණක් තුල තමයි අපි ලියන්න ආරම්භ කරේ. ඒ වරහණ අපි අවසානයේදී වහලා semicolon character එක දානවා. අපි මේක බලමු උදාහරණයක් මගින් කොයි විදිහටද මේක සැකසෙන්නේ කියලා. මට වගුවක් නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ වගුවේ නම මම employee කියලා අඳුන ගන්නවා. create table employee. මම වරහණ ඇරලා දැන් දෙන්න ඕනේ එක් එක් ශේෂ්ත්‍ර නාමයන්. මම මෙතන ශේෂ්ත්‍ර නාමයන් භාවිතා කරලා තියෙනවා පහක්. මොනවාද ශේෂ්ත්‍ර නාමයන්? ID, name, age, address, salary. ඒතර ID යටතේ ID කියන ශේෂ්ත්‍රයේ data type එක int integer හින්දා int කියලා මම යොදලා තියෙනවා. ඊට පස්සේ ඒකේ size එක 5යි. ඒ කියන්නේ characters 5ක දිගක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා දුවේ පුතේ not null කියලා මෙතන constraint එකක් භාවිතා කරලා ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රය තුල null අගයන්, ඒ කියන්නේ හිස් අගයන් පවතින්න බෑ කියලා දක්වලා තියෙනවා. not null කියන constraint එකෙන් වෙන්නේ ඒ ශේෂ්ත්‍රය තුල හිස් අගයන් පවතින්න බෑ කියන එක. මගේ ඊළඟ ශේෂ්ත්‍රය name. ඒතර නමකට අපිට හරියටම characters ගන්න කියන්න බෑ. එහෙනම් data type එක වාචා කියලා භාවිතා කරලා characters 50ක තරම් දිග කියලා size එක දෙන්න පුළුවන් කියලා 50 කියන අගයෙන්ම දුන්නා. ඊට වැඩි අගයක් වුණත් දෙන්න පුළුවන්. ඒකත් හිස්ව පවතින්න බෑ කියලා පෙන්වන්න not null කියන constraint එක භාවිතා කරා. මේ සියල්ලක්ම කමා වලින් වෙන් වෙලා තියෙන්නේ. ඊළඟ ශේෂ්ත්‍රය age. ඒකේ data type එක integer int කියලා දුන්නා. size එක 2යි. ඊළඟට address අපිට characters ගන්න හරියටම කියන්න බෑ. ඒ හින්දා වාචා කියන type එක දුන්නා. size එක මම 50ක් දීලා තියෙනවා. ඊළඟ එක salary decimal දශම සහිත අගයක් වෙන්න පුළුවන් හින්දා බලන්න එතන දෙනකොට characters ප්‍රමාණය සම්පූර්ණ characters ප්‍රමාණය 10යි. වරහණ ඇතුලේ අගයන් දෙකක් දීලා තියෙනවා. සම්පූර්ණ characters ප්‍රමාණය 10යි සහ කමා එකක් දාලා 2 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ දශම අගයන් දෙකක් පැවතිය හැක. ඒ කියන්නේ අපි හිතමු මෙයාගේ salary එක 10500යි 750. ඔන්න 7 අගයන් ප්‍රමාණය තමයි දශම වලට එන්නේ. අපේ රුපියල් 7 වලින් ගත්තොත් 7 අගයන්නේ. ඒතර දශම ස්ථානයන් දෙකක් පවතිනවා කියන එක තමයි මේ දෙකේ ඉලක්කමෙන් කියන්නේ. අවසානයේට හඳුන්වලා දෙනවා මේකේ primary key එක මොකක්ද කියලා. primary key එක වෙන්නේ මම කලින්ම සඳහන් කරපු ID. එහෙනම් ඒකට අදාළ ශේෂ්ත්‍ර නාමය දුන්නා වරහණක් ඇතුලේ ID කියලා.
ඒතර අතිරේක වරහණක් පහලා තියෙනවා. ඒ වරහණ මොකක්ද? employee කියන table name එක දුන්නට පස්සේ මේ සියල්ලම එකතු කරන්න අරපු වරහණ තමයි අවසානයේම වහලා semicolon character එක දෙන්නේ. ඒතර මේ විදිහට අපි දත්ත වගුවක් නිර්මාණය කරාම අපේ database එක ඇතුලේ මෙන්න මේ ආකාරයේ හිස් දත්ත වගුවක් නිර්මාණය වෙනවා. ID, name, age, address, salary කියන ශේෂ්ඨ නාමයන්ගෙන් යුක්ත වගුවක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. අපි ඊළඟට බලමු මේ හදපු වගුව මකා දාන්නේ කොහොමද කියලා. වගුවක් මකා දාන්න නම් අපි භාවිතා කරන්න ඕනේ drop කියන කේතය. වගුවක් හින්දා අපි drop table කියන විදිහට කේතය යොදනවා. drop table ඊට පස්සේ අපි ඒ වගුවේ නම දීලා semicolon character එකෙන් ඒක අවසන් කරලා දෙනවා. ඒතර මම වගුවක් මගේ දත්ත සමුදාය තුළ තියෙනවා කියලා අපි හිතමු customer කියලා. මේ customer කියන වගුව මට මකලා ඉවත් කරන්න ඕනේ. මේක අවශ්‍ය නෑ මගේ දත්ත සමුදායට. එහෙනම් මම මොකද කරන්නේ? drop table වගුවේ නම තමයි customer කියලා දීලා semicolon character එක දෙනවා. ඒතර මගේ දත්ත සමුදාය තුළ තිබුණා customer කියලා වගුවක්. ඒක ඉවත් වීම සිද්ධ වෙනවා. ඊළඟට බලමු අපි හදපු වගුවකට කොහොමද දත්ත ඇතුළත් කරන්න කියලා. මේක අපිට ආකාර දෙකක් යටතේ කරන්න පුළුවන්. දත්ත ඇතුළත් කිරීම. අපි පළවෙනි ආකාරය තමයි අපි වගුවේ තියෙන ශේෂ්ඨ නාමයන් මොනවද කියලා දක්වලා ඒකට අනුරූපව අගයන් එකිනෙක ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. ඒතර දත්ත ඇතුළත් කිරීම සඳහා අපි භාවිතා කරන කේතය තමයි insert into. insert කියන්නේ තනි එක වචනයක්. into කියන්නේ තවත් එක වචනයක්. into කියන එක අපි එක ළඟින් ලියන්න ඕන වචන දෙකක් නෙමෙයි into කියලා කියන්නේ. ඊට පස්සේ වගුවේ නම අපි දෙනවා. ඊළඟට ඒකේ තියෙන ශේෂ්ඨ නාමයන් ටික අපිට දෙන්න පුළුවන්. මෙතනදී අනුපිළිවෙල අවශ්‍ය වෙන්නේ අපිට මතක තියෙනවා නම් අනුපිළිවෙල ඒ විදිහට දුන්නත් කමක් නැහැ. අනුපිළිවෙල මතක නැත්නම් මෙන්න මේ ශේෂ්ඨ තමයි තියෙන්නේ කියලා අපි අඳුනගෙන තියෙන්නේ. අන්නේ ශේෂ්ඨ නාමයන් ටික වරහණක් ඇතුලේ දෙනවා. ඊට පස්සේ values කියලා අපි කේතය ලබා දීලා අර පළවෙනි කොලම් එක විදිහට අපි අඳුනගත්ත පළවෙනි ශේෂ්ඨ නාමයට අනුරූපව ඇතුළත් කරන්න ඕන දත්තය අර වරහණ තුල ඉස්සෙල්ලම දෙනවා. දෙවනි ශේෂ්ඨ නාමයේ යටතේ ඇතුළත් කරන්න ඕන දත්තය ක්‍රමාවකින් වෙන් කරලා ඊළඟට දෙනවා. ඔන්න ඔය විදිහට අපිට එක් එක් ශේෂ්ඨ නාමයන් සඳහා අනුරූපව values යටතේ අගයන් දීලා වරහණ වහලා semicolon character එක දීලා අපිට දත්ත ඇතුළත් කිරීම සිදු කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු. මම හැදුවා employee කියලා වගුවක්. අපි ඒකට දත්ත ඇතුළත් කරන්න යන්නේ. insert into employee වගුවේ නම employee හින්දා එක දුන්නා. වරහණ ඇතුලේ ශේෂ්ඨ නාමයන් ටික දෙනවා. ID, name, age, address, salary. සමහර වෙලාවට මේක මම වගුවේ තිබුණ ශේෂ්ඨ නාමයන් අනුපිළිවෙලට දුන්න වෙන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න අනුපිළිවෙලට නොතිබ්බොත් අපි කරන්න ඕන එකම දේ මේ අපි දත්ත ඇතුළත් කරනකොට ශේෂ්ඨ නාමයන් ටික හඳුන්වලා දෙනවා. ඒ ශේෂ්ඨ නාමයට අනුරූපව තමයි values අපි දෙන්න ඕනේ. ඒතර values යටතේ එක කියන්නේ ID. ඊළඟට name කමල්. ඊට පස්සේ 52 කියන්නේ වයස. address කියන එකට අනුරූපව නුගේගොඩ. salary එකට අනුරූපව 30000ක් දීලා තියෙනවා. එතකොට මෙතන integer data type එක නැතුව text එකක් තියෙන තැන්වලදී අපි ඒ අගයන් දක්වනකොට උඩු කොමා දැක්වීම සිද්ධ කරන්න ඕනේ. ඒත් එක්කම values අපි අවසන් කරාට පස්සේ වරහණ වහලා semicolon character එක යොදන්න ඕනේ. ඊළඟ ආකාරය තමයි වගුවේ ශේෂ්ඨ නාමයන් භාවිතා කරන්නේ නැතුව අපිට අගයන් පමණක් ලබා දෙන්න පුළුවන්. හැබැයි එහෙම ලබා දෙන්න නම් අපි මේ ශේෂ්ත්‍රයන් පවතින අනුපිළිවෙල අනුවම තමයි values යටතේ අගයන් ටික පවරන්න ඕනේ. ඒතර අපි insert into ඊට පස්සේ වගුවේ නම දෙනවා. ශේෂ්ඨ නාමයන් ටික වරහණක් ඇතුලේ පෙන්වන්නේ නැහැ. values යටතේ අගයන් ටික අපි වගුව නිර්මාණය කරනකොට භාවිතා කරපු ශේෂ්ඨ අනුපිළිවෙලටම එකිනෙක වෙන වශයෙන් ලබා දෙන්න පුළුවන්. දීලා වරහණ වහලා semicolon character එක දෙනවා.
අපි employee කියන වගුවට තවත් දත්තයක් ඔය විදිහට ඇතුළත් කරලා බලමු. insert into employee values. දැන් ශ්‍රේෂ්ඨ නාමයන්ගේ අනුපිළිවෙල මට මතකයි. ID, name, age, address, salary. එහෙනම් ඒ අනුපිළිවෙලට මම දත්තයන් ලබා දෙනවා. values වල ඉස්සෙල්ලාම 2, පියල් 35, මහරගම 40000යි. වරහන වහලා semicolon character එක යොදනවා. ඒතර මම ඔන්න ඔය විදිහට insert into භාවිතා කරලා වගුවකට දත්තයන් දෙකක් ඇතුළත් කරා. මේ තියෙන්නේ ඒ වගුව. දැන් අපිට ඇතුළත් කරපු එකක් මෙන්න මේ විදිහට තමයි සැකසීම සිද්ධ වෙන්නේ. employee කියලා වගුවක් සැකසෙනවා. අපි හැදුවා වගුවක්. ඒකට අපි records දෙකක් මේ වෙලාවේ ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට බලමු ওই විදිහට ඇතුළත් කරලා තියෙන දත්තයන් තෝරලා යම්කිසි තේරීමක් සිද්ධ කරලා ප්‍රතිදානයක් ලබා ගන්න කොයි විදිහටද කියලා. ඒකට අපි භාවිතා කරනවා select කියන කේතය. select කියන කේතය භාවිතා කරලා අපි කියනවා මෙන්න මේ ආදී වශයෙන් තමයි මට අවශ්‍ය වෙන්නේ columns ටික. තෝරලා ගන්න මෙන්න මේ columns ටික එළියට මොන වගුවෙන්ද? from කියලා වගුවේ නම දෙනවා. select ඊට පස්සේ column names ටික දෙනවා. from ඊට පස්සේ වගුවේ නම දෙනවා. semicolon character එක මතක ඇතුව දාන්න ඕනේ. අපි උදාහරණයක් බලමු. අපි හදපු employee කියන වගුවෙන් දත්ත ප්‍රතිදානය කරන්න කියනවා මම ID, name, address කියන columns වලට අදාළ දත්තයන් ප්‍රතිදානය කරන. ඒතර සම්පූර්ණ වගුවම නෙමෙයි මේ ඉල්ලන්නේ. columns කීපයක් තෝරගෙන. ඒතර select ID, name, address from employee. එතකොට අපේ අලුත් වගුවක් හැදිලා අපිට ප්‍රතිදානයක් ලැබෙනවා මෙන්න මේ විදිහට. column names 3ක් එක්ක දත්තයන් ඊට අනුරූපව මෙතනදී තේරීමකට ලක් වෙලා තියෙනවා. වගුවේ තියෙන සියලුම දත්ත අපිට ප්‍රතිදානය කරන්න අවශ්‍යයි නම් අපි select all කියන අදහසින් යුක්තව select සමග යොදනවා තරු ලකුණ. මේක අපි SQL වල තියෙන while card එකක් කියලා හඳුන්වනවා. සංකේතයක් තියෙනවා තරුව ලකුණ select all කියන අදහසින් තරුව ලකුණ තමයි භාවිතා කරන්නේ. from ඊට පස්සේ වගුවේ නම ලබා දීලා semicolon character එක යොදනවා. මට අවශ්‍යයි නම් employee කියන වගුවේ තියෙන සියලුම දත්ත ටික ප්‍රතිදානය කරන්න මම භාවිතා කරනවා select all from employee. select all from employee කියලා අපි SQL code එක දුන්නාම අපිට මෙන්න මේ විදිහට employee කියන වගුවේ තියෙන සියලුම දත්තයන් ප්‍රතිදානය කරලා තියෙනවා දැක ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු වගුවක දත්ත ප්‍රතිදානය කරනකොට එකම දත්ත නැවත නැවත යෙදීම වළක්වන්න අපිට කොයි විදිහටද SQL code එකක් ලියන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට සේවකයන් පදිංචි ප්‍රදේශ මොනවාද කියලා මේ employee වගුව භාවිතා කරලා අපිට ලබා ගන්න SQL එකක් ලියන්න කිව්වොත් අපි කොහොමද මේක ලියන්නේ? employee කියන වගුවට මම තව අතිරේකව දත්ත ඇතුළත් කරා records 5ක් තියෙනවා මෙතන. දැන් මේකේ සේවකයන් පදිංචි ප්‍රදේශ, ඒ කියන්නේ address එක යටතේ අපි හොයන්න ඕනේ. අපි මේ වගුව දිහා බැලුවොත් නුගේගොඩ, මහරගම, නුගේගොඩ, නාවල, නුගේගොඩ. දැන් බලන්න නුගේගොඩ කියන දත්තය සේවකයන් කීප දෙනෙක් යටතේම තියෙනවා. ඒතර අපි මෙතනින් තෝරලා එළියට ගන්න කිව්වොත් address එක. දැන් අපි කලින් ඉගෙන ගත්තානේ වගුවක තියෙන දත්තයක් තෝරලා එළියට ගන්න. අපිට ලියන්න පුළුවන් select address from employee. select address from employee කියලා අපි ලිව්වොත් අපිට ඔන්න address කියන column එකේ තියෙන සියලුම දත්තයන් ටික ওই අනුපිළිවෙලටම ප්‍රතිදානය වෙනවා. හැබැයි අපිට එහෙම නෙමෙයි ඕනේ නේ. එකම දත්තේ නැවත නැවත යෙදලා තිබුණොත් මෙතන රෙකෝඩ් 100ක් තිබුණොත් අපිට හොයාගන්න හරි අමාරුයි. දැන් අපිට ඕනේ නුගේගොඩ කියන එක සැරයක් විතරක් යෙදෙන්න. මහරගම තවයි ඉන්න පුළුවන් එක සැරයි හැබැයි යෙදෙන්න පුළුවන්. මෙන්න මේක सिद्ध කරන්න අපි keyword එකක් පාවිච්චි කරනවා distinct. අර select address කියලා නිකම්ම ලියන්නේ නැතුව distinct කියන keyword එක අපි යොදා ගන්නවා. select distinct address from employee. employee වගුවෙන් address එක ගන්න. හැබැයි එකම දත්තේ නැවත නැවත යොදන්න එපා කියලා අපි keyword එකක් මගින් දක්වලා තියෙනවා. එතකොට අපිට අපේ වගුවේ output එක මෙන්න මේ විදිහට හම්බ වෙනවා.
address කියන column එක තමයි අපිට ලැබෙන්නේ. හැබැයි නුගේගොඩ කියන එක නැවත නැවත යෙදෙන්නේ නැහැ. ඒතකොට අපිට සේවකයන් ඉන්න ප්‍රදේශ විදියට අඳුර ගන්න පුළුවන් නුගේගොඩ මහරගම නාවල කියලා අපිට output එක හම්බ වෙනවා. මම දුල පුතාට ප්‍රශ්නයක් දෙන්නම්. සේවකයන් සියල්ලෝගෙම නම් ප්‍රතිදානය කිරීම සඳහා SQL ප්‍රකාශනයක් ලියන්න. මේ වීඩියෝ එක පුරාවට මම දුල පුතාලත් එක්ක ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉගෙනගත්ත දේවල් අතරින් මේකට උත්තරේ ලියන්න පුළුවන්ද කියලා බලන්න. වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා උත්තරේ ලියන්න බලන්න. ඊට පස්සේ ආපහු ප්ලේ කරලා බලන්න මම කියන උත්තරෙත් එක්ක දුල පුතාලා ලියපු උත්තරේ ගැලපෙනවද කියලා. දැන් අපෙන් ඉල්ලන්නේ මොකද්ද? සේවකයන් ඔක්කොගෙම නම්. එහෙනම් අපේ select එක වෙන්නේ select name. මොන වගුවෙන්ද? employee වගුවෙන්. සේවකයන්ගේ නම් ටික ඉල්ලනවා නම් අපෙන් ඉල්ලන්නේ employee කියන වගුවෙන්. select name from employee. හරිම කුඩා කේතයක් අපිට ලියන්න තියෙන්නේ. ඒතර අපේ output එක මෙන්න මේ විදිහට වගුවක් අපිට දැක්වෙනවා. name යටතේ සියලුම සේවකයන්ගේ නම් ලබා දීම සිද්ධ වෙනවා. අපි ඊළඟට දෙවැනි ප්‍රශ්නේ බලමු. සේවකයන්ගේ සියලුම විස්තර ප්‍රතිදානය කිරීම සඳහා SQL ප්‍රකාශනයක් ලියන්න. ඒතර සේවකයෝ ඔක්කොම විස්තර ටික එළියට දෙන්න ඕනේ අපි. කොහොමද අපි කේතේ ලියන්නේ? select all. නේ සියලුම විස්තර මොන වගුවෙන්ද? employee වගුවෙන්. select all from employee. එතකොට අපිට මෙන්න මේ විදිහට අපේ ප්‍රතිදානය ලැබෙනවා. සියලුම තොරතුරු ගැන සම්පූර්ණ වගුවම අපිට ප්‍රතිදානය ලබා දෙනවා. ඊළඟට අපි බලමු වගුවක දත්ත තෝරලා එළියට ගන්නකොට අපිට පුළුවන් ඒකට යම්කිසි සීමාවල් පනවන්න. තේරීමකුත් තව සිදු කරලා අතිරේකව අපිට කොන්දේසියක් භාවිතා කරලා මේ තේරීම සිද්ධ කරන්න පුළුවන්. අපි ඒකට where කියන clause එක භාවිතා කරනවා. where කියන පදේ භාවිතා කරලා අපේ තේරීම කොන්දේසියක් මගින් සීමා කරලා ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. එතන මේක අපිට where කියන clause එක භාවිතා කරන්න පුළුවන් select, update, delete වගේ SQL කේතයන් එක්ක භාවිතා කරන්න පුළුවන් එකක්. මේ කොන්දේසිය භාවිතා කරනකොට අපිට ඒකත් එක්ක පාවිච්චි කරන පද කීපයක් තියෙනවා, සංකේත කීපයක්. බලමු. කුඩා සලකුණ, විශාල සලකුණ, සමාන, not, like. මෙන්න මේ වගේ පද භාවිතා කරන්න පුළුවන්. අපි බලමු මේ එක එකක් කොහොමද භාවිතා කරන්න පුළුවන් කියලා. මේ where කියන clause එක භාවිතා කරනකොට අපි සාමාන්‍ය විදිහට select සහ from කියන දෙක ලියා ගන්නවා. select යටතේ අවශ්‍ය columns ටික, from යටතේ වගු නාමය. ඊට පස්සේ from එකෙන් පස්සේ අපි where කියන එක යොදනවා කොන්දේසියත් සමග. where ඊට පස්සේ අපේ කොන්දේසිය දීලා semicolon character එක දෙනවා. ඉතින් දුල පුතාලා මේ කුඩා සලකුණ, විශාල සලකුණ, සමාන ලකුණ මේ දේවල් හොඳටම දන්නවා. නේ අපි ඊටු ටිකත් අපි බලමු කොයි විදිහටද මේක සිද්ධ කරන්න පුළුවන් කියලා. මගේ තුන්වෙනි ප්‍රශ්නය වැටුප 30000ට වඩා ලබා ගන්නා සේවකයන්ගේ නම් සහ හැඳුනුම්පත් අංක ප්‍රතිදානය කිරීමට SQL ප්‍රකාශනයක් ලියන්න. දැන් අපේ output එක මොකක්ද අපෙන් ඉල්ලන්නේ? නමයි ID number එකයි. එහෙනම් select ID name. වගුව මොකක්ද? employee. employee කියන වගුවෙන්. කොන්දේසියක් මන් දෙන්න ඕනේ. where salary greater than 30,000. නේද? වැටුප 30000ට වඩා වැඩි වුණ බලන්න කොන්දේසිය දීපු හැටි. වැටුප අපි salary කියලා අපේ ශේෂ්ත්‍ර නාමයේ තියෙනවා. ඒකේ පවතින අගය 30000ට වඩා වැඩි නම් අන්න ඒගොල්ලන්ගේ නම් සහ ID අපිට ප්‍රතිදානය කරන්නලු. මෙන්න මේ වගේ අපිට අර අපේ කලින් ගත්ත උදාහරණ වගුවෙන් මෙන්න මේ වගේ ප්‍රතිදානයක් තමයි අපිට ලැබෙන්නේ. ID එකයි නමයි. මේ කොන්දේසිය තෘප්ත කරන දෙන්නයි ඉන්නේ පියා සහ බිමල්. ඒගොල්ලන්ගේ ID එකයි නමයි ප්‍රතිදානය කරනවා. අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු. වයස අවුරුදු 30ට වැඩි සේවකයන්ගේ නම් හා ලිපින ප්‍රතිදානය කිරීමට SQL ප්‍රකාශනයක් ලියන්න. අපි ඉල්ලන්නේ මොකක්ද? නමයි ලිපිනයයි.
එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියනවා select name, address from employee. ඒක ඇල පුළුවන්. where අපේ කොන්දේසිය වයස 30ට වැඩි. එහෙනම් age කියන කොලම් එක මතක් වෙන්න ඕනේ. age greater than 30. ඉතින් අපිට ওই විදිහටම ගන්න පුළුවන්. අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අවුරුදු 30ට වඩා අඩු සේවකයන්ගේ නම් සහ ලිපින දෙන්න කියලා. age less than 30. අවුරුදු 30ක් වෙන හරියටම අවුරුදු 30ක් වෙලා තියෙන සේවකයන්ගේ නම් හා ලිපින දෙන්න කිව්වොත් age equal 30. සමානයි 30ට. අපිට එතකොට අපි දැන් age greater than 30 තමයි මේ SQL එකේ ඉල්ලන්නේ. ප්‍රතිදානය අපිට හම්බ වෙනවා name address කියන කොලම් දෙක අවුරුදු 30ට වඩා වැඩි සේවකයන් ගේ නම් සහ address තමයි අපිට ප්‍රතිදානයේ විදිහට ලැබෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ. බිමල් යන නම සහිත සේවකයාගේ වයස සහ ලිපිනය ප්‍රතිදානය කිරීමට SQL ප්‍රකාශනයක් ලියන්න. දැන් අපේ output එක ඉල්ලන්නේ වයසයි ලිපිනයයි. එහෙනම් select age address from employee where name equals bimal. නම බිමල් විච්ච කෙනාගේ වයසයි ලිපිනයයි මෙන්න මේ විදිහට අපිට කුඩා වගුවකින් ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන් මේ SQL එක භාවිතා කරොත්. 6 වෙනි ප්‍රශ්නේ. නුගේගොඩ වාසය කරන සේවකයන්ගේ විස්තර ප්‍රතිදානය සඳහා SQL ප්‍රකාශනයක්. දැන් අපෙන් කියන්නේ නැහැ නම ඇඩ්‍රස් එක ඒ වගේ දේවල් දෝනේ කියලා විස්තර. එතකොට අපි මොකද කරන්නේ? එයා ගැන සියලුම දේවල් ටික දෙන්න වෙනවා. එහෙනම් අපි කියන්නේ select all from employee where කොහොමද වෙන්නේ? නුගේගොඩ වාසය කරන. එහෙනම් address එක සමාන වෙන්න ඕනේ නුගේගොඩට. where address equals නුගේගොඩ. අපිට සේවකයෝ 3 දෙනෙක් හිටියා. කමල්, බිමල්, නාමල් කියන මේ 3 දෙනාගේම සියලුම තොරතුරු ටික අපිට ප්‍රතිදානය කරනවා. ඊළඟට බලමු මේ where clause එකත් එක්ක අපිට එක කොන්දේසියක් තමයි අපි මෙච්චර වෙලා භාවිතා කරේ. කොන්දේසි දෙකක් තුනක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒකට අපි where සමග and කියන පදය භාවිතා කරනවා. කොන්දේසි කීපයක් තෘප්ත වෙනකොට අපිට ප්‍රතිදානය ලබා ගන්න පුළුවන් මේකේ. එතකොට and කියන එක මතක ඇති දුල පුතාලා අපි 4 වෙනි එකකේනුත් කතා කරනවා. logical operation එකක් විදිහට සහ කියන අදහස සියලුම කොන්දේසි තෘප්ත වෙනකොට තමයි ප්‍රතිදානය ලබා දෙන්නේ. අපිට මේ where කියන එකේදී භාවිතා කරන්න පුළුවන් select යටතේ අවශ්‍ය columns ටික කියනවා. from යටතේ අපේ වගුව මොකක්ද කියලා කියනවා. where කියන එක යටතේ කොන්දේසි කීපයක් අපි ලබා දෙනවා and මගින් ඒකාබද්ධ කරලා. බලන්න. where condition 1 and condition 2 and condition n ඔය ආදි වශයෙන් අපිට n ප්‍රමාණයක් කොන්දේසි දෙන්න පුළුවන්. අවසානයේ අපි semicolon character එක යොදනවා. කොන්දේසි කීපයක්ම දෙකක් වෙන්නත් පුළුවන් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් and මගින් එකතු කරලා මේ කොන්දේසි ඔක්කොම සත්‍ය විච්ච වෙලාවේදී විතරයි ප්‍රතිදානයට යන්න පුළුවන්. මගේ 7 වෙනි ප්‍රශ්නය. මම සේවක වගුව මෙතන පෙන්නලා තියෙනවා දුල පුතාලට නැවත මතක් කරගන්න. සේවක වගුව තුලින් වැටුප 30000ට වැඩි සහ වයස 35ට වැඩි පුද්ගලයන්ගේ ID නම සහ වැටුප ප්‍රතිදානය කිරීම සඳහා SQL කේතයක් ලියන්න. දැන් output එක ඉල්ලන්නේ මොනවාද අපේ? ID එකයි, name එකයි, salary එකයි. එහෙනම් අපේ select යටතේ යන්න ඕනේ. select ID, name, salary from employee. ඊට පස්සේ අපේ where clause එක කොන්දේසි දෙකක් තියෙනවා අපිට. වැටුප 30000ට වැඩි වෙන්නත් ඕනේ. වයස 35ට වැඩි වෙන්නත් ඕනේ. නේද? එහෙනම් අපේ කොන්දේසිය කොහොමද වෙන්නේ? where salary greater than 30,000 and age greater than 35. නේද? ඒතර මේ වගුවේ එහෙමයි ඉන්නවද බලන්න මේ කොන්දේසි දෙකම තෘප්ත වෙන අය. වැටුප 30000ට වැඩි වෙන්න ඕනේ. වයස 35ට වඩා වැඩි වෙන්න ඕනේ. 35ට වඩා වයස වැඩි අය ඉන්නේ මෙයාගේ 35යි මෙයාගේ 40යි. මෙන්න මේ බිමල් ඉන්නවා. නේද? එයාගේ වැටුපත් 32000යි.
එහෙනම් අපිට ප්‍රතිදානය විදිහට බිමල්ව විතරයි හම්බ වෙන්නේ. මොකද බිමල්ගේ විතරයි වයසත් 35ට වඩා වැඩි. මෙතන කියනවා වැඩි කියලා. එහෙනම් 35 විච්ච පියල්ව මෙතනට අයිති කරගන්න බෑ. 35ට වඩා වැඩි උනේ බිමල් විතරයි. බිමල්ගේ අපි බලාගෙන ගියොත් සැලරි එක 32000යි. එහෙනම් එයත් අපේ අවුට්පුට් එකට එන්න ඕනේ. අවුට්පුට් එක ඉල්ලන්නේ අපෙන් ID එකයි නේම් එකයි සැලරි එකයි. මෙන්න මේ කුඩා වගුව අපිට ප්‍රතිදානය වෙනවා. මගේ 8 වෙනි ප්‍රශ්නය. සේවක වගුව තුලින් නුගේගොඩ ජීවත් වන සහ වයස 30ට වැඩි පුද්ගලයන්ගේ සියලුම තොරතුරු ප්‍රතිදානය කරන්න. සියලුම තොරතුරු ඉල්ලපු ගමන් අපිට මතක් වෙන්න ඕනේ select all එකක් තමයි මේ කියන්නේ. select all from employee where. මොකක්ද අපේ කොන්දේසි දෙක? නුගේගොඩ ජීවත් වන. එහෙනම් address equals නුගේගොඩ වෙන්න ඕනේ. නේද? මොකද ලිපිනේ නුගේගොඩට තියෙන්න ඕනේ. address equals නුගේගොඩ and තව එකක් කියනවා වයස 30ට වැඩි. age greater than 30. එහෙනම් ওই දෙක අපි and මගින් සම්බන්ධ කරනවා. select all from employee where address equals නුගේගොඩ and age greater than 30. semicolon දැම්මා. ඒතර මේ වගුවේ බලන්න 3 දෙනෙක් ඉන්නවා නුගේගොඩ වයස 30ට වැඩි වෙන්න ඕනේ. පළවෙනි එක්කෙනා කමල්. කමල්ට වයස 32යි. එහෙනම් කමල්ව අපේ අවුට්පුට් එකේ එන්න ඕනේ. ඊළඟට නුගේගොඩ එක්කෙනා බිමල්ට 40යි. එයාවත් පුළුවන්. තුන්වෙනි එක්කෙනා නාමල්ට තාම 27යි. එහෙනම් නාමල් අපේ අවුට්පුට් එකට එන්න බෑ. අපේ අවුට්පුට් එකේ select all කියපු හින්දා කමල්ගේ සහ බිමල්ගේ සියලුම තොරතුරු අපේ ප්‍රතිදාන වගුව තුලින් මෙන්න මේ විදිහට දැක්වෙන්න ඕනේ. ඊළඟට බලමු අපි and එක භාවිතා කරා වගේ කොන්දේසි කීපයක් අපිට භාවිතා කරන්න පුළුවන් ඕ කියන පදයට එක්ක. ඒතර මෙතන කොන්දේසි කීපයක් දීලා ඒකෙන් එකක් හරි තෘප්ත වෙනකොට ප්‍රතිදානය ලබා දෙනවා. දැන් and එකේ මතකනේ අපි කොන්දේසි දෙකක් ගත්තත් තුනක් ගත්තත් ඒ සියල්ලම තෘප්ත වුණොත් තමයි සත්‍ය වුණොත් තමයි අපිට ප්‍රතිදානය බලාපොරොත්තු වෙච්ච එක ගන්න පුළුවන්. මේකෙදි හැම නෙමෙයි දෙරළඳ කොන්දේසි වලින් එකක් හරි සමාන වුණොත් තෘප්ත වුණොත් අපිට ප්‍රතිදානය ඒ විදිහට ගන්න පුළුවන්. select කියලා column names ටික දෙනවා. from කියලා වගුවේ නම දෙනවා. ඊට පස්සේ where කියන එක යටතේදී condition 1 එක දුන්නා o, condition 2 දුන්නා o, ඊට පස්සේ condition 3 4 ආදී වශයෙන් අපිට o මගින් සම්බන්ධ කරලා ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු 9 වෙනි ප්‍රශ්නේ. සේවක වගුව භාවිතා කර වැටුප 30000ට අඩු හෝ වයස 35ට වැඩි පුද්ගලයන්ගේ නම් ප්‍රතිදානය සඳහා SQL ප්‍රකාශනයක් ලියන්න. මම සේවක වගුව දීලා තියෙනවා. දැන් අපෙන් ඉල්ලන්නේ අවුට්පුට් එකට නම විතරයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියා ගන්න ඕනේ select name. ඊට පස්සේ වගුවේ නම from employee. දැන් අපේ කොන්දේසියට යන්න ඕනේ. මෙතන කොන්දේසි දෙකක් තියෙනවා වැටුප 30000ට අඩු හෝ වයස 35ට වැඩි පුද්ගලයන්ගේ නම් තමයි ඉල්ලන්නේ දැන්. එතකොට අපි පළවෙනි කොන්දේසිය salary less than 30000 වැටුප 30000ට අඩු අය. O නේ අපි හෝ කියන අදහසින් O කියන එක දෙන්න ඕනේ. වයස 35ට වැඩි. එහෙනම් age greater than 35. අපි ආයි බැලුවොත් select name from employee where salary less than 30,000 or age greater than 35 semicolon දැම්මා. දැන් මෙතන තියෙන්නේ O කියන අදහසනේ. එතකොට පළවෙනි කොන්දේසිය බැලුවොත් salary එක 30000ට වඩා අඩු අය. වැටුප 30000ට වඩා අඩු අය ඉන්නේ මෙන්න මේ අන්තිමට ඉන්න දෙන්න නේද? බිමල් සහ නාමල්. එහෙනම් මේ දෙන්න අපිට අවුට්පුට් එකට ගන්න වෙනවා. ඊළඟට වයස 35ට වැඩි. වයස 35ට වැඩි අය කවුද ඉන්නේ මෙතන? බිමල්. බිමල් විතරයි ඉන්නේ 40යි. 35ට සමාන අය කිව්වනම් පියල් ඉන්නවා. නමුත් මෙතන කියන්නේ වැඩි අය. එහෙනම් බිමල් විතරයි. දැන් ඕ කියන අදහස හින්දා අපි කලින් කොන්දේසියෙන් තෝරගත්ත බිමල් සහ නාමල් දෙවෙනි කොන්දේසියෙන් තෝරගත්තා බිමල්. එහෙනම් අපේ අවුට්පුට් එක එන වගුවේදී අපිට තියෙන්නේ බිමල් සහ නාමල් කියන තුන් දෙනාගේ නම් තමයි ප්‍රතිදානය වෙන්නේ. අපි බලමු 10 වෙනි ප්‍රශ්නේ.
සේවක වගුව භාවිතා කර වැටුප 30000ට වැඩි වන හෝ වයස 25ට අඩු වන හෝ සේවකයන්ගේ නම ලිපිනය ප්‍රතිදානය සඳහා SQL ප්‍රකාශනයක් ලියන්න. අපේ SQL එක ඉල්ලන්නේ output එක නමයි address එකයි. එහෙනම් අපි ඉස්සෙල්ලම ලියා ගන්නවා select name, address. වගුව employee හින්දා from employee. කොන්දේසිය ලියන්න යන්නේ where කොන්දේසි දෙකක් තියෙනවා නේද? වැටුප 30000ට වැඩි. එහෙනම් where ලිව්වට පස්සේ අපිට ලියන්න පුළුවන් salary greater than 30000. හෝ එහෙනම් අපි O කියලා ලිව්වා. වයස 25ට අඩු වෙන. වයස 25ට අඩු වෙන. එහෙනම් age less than 25. ඉතින් අපේ SQL එක අවසානයේ මේ විදිහට හැදෙනවා. select name, address from employee where salary greater than 30,000 or age less than 30. දැන් අපේ employee වගුව බැලුවාම අපිට output එක එන විදිහ බලමු. මුලින් පළවෙනි කොන්දේසිය තෘප්ත වෙන්නේ කාගේද? වැටුප 30000ට වඩා වැඩි. වැටුප 30000ට වඩා වැඩි දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ඒ දෙන්න අපේ output එකට එන්න ඕනේ පියල් සහ විමල්. ඊළඟට වයස 30ට අඩු. වයස 30ට අඩු ඒ දෙන්නෙක් ඉන්නවා 28 සහ 27 වෙන විමල් සහ නාමල්. එහෙනම් අපිට output ඉල්ලන්නේ name එකයි address එකයි. පියල්, විමල්, විමල් සහ නාමල්ගේ ලිපිනයන් සමග අපිට වගුවක් ලැබෙනවා ප්‍රතිදානය විදිහට. ඊළඟට අපි බලමු දත්ත යාවත්කාලීන කරන්න. එහෙම නැත්නම් අප්ඩේට් කරන්න කොයි විදිහටද කියලා. මේකට අපි අප්ඩේට් කියන විධානය භාවිතා කරනවා. අප්ඩේට් query එකක් තමයි අපිට ලියන්න වෙන්නේ. අප්ඩේට් ඊට පස්සේ table name. set කියන කේතේ භාවිතා කරලා අපි ලියනවා column 1 value 1. ඒ කියන්නේ මේ column එකට මේ value එක දාන්න. ඊළඟට කමා එකක් දාලා column 2 value 2. මේ column එකට මේ value එක දාන්න. ආදී වශයෙන් අපිට අවශ්‍ය වෙන columns වලට අදාළ අගයන් කොයි විදිහටද පවරන්නේ කියලා මේකේ set යටතේ දෙන්න පුළුවන්. ඊට පස්සේ කොන්දේසියක් අපිට දෙන්න තියෙනවා නම් where යටතේ අපි ඒ කොන්දේසිය ලබා දෙනවා. අපි බලමු අපේ 11 වෙනි ප්‍රශ්නයෙන් කොහොමද අප්ඩේට් query එකක් ලියන්නේ කියලා. සේවක වගුවේ ID 4 වන සේවකයාගේ ලිපිනය කිරුළපන ලෙස යාවත්කාලීන කිරීම සඳහා SQL ප්‍රකාශනයක් ලියන්න. ඒතර ID එක 4 වෙන්නේ විමල්ගේ ලිපිනය දැන් තියෙන්නේ නාවල මේක වෙනස් කරන්න ඕනේ අපිට කිරුළපන කියලා. දැන් අපි අප්ඩේට් query එක ලියනවා අප්ඩේට් කරන table එකේ employee එහෙනම් update employee අපි අගයන් set කරන්න යන්නේ set column name එක address අපි ඒක තමයි කිරුළපනට මාරු කරන්න ඕනේ. එහෙනම් set address equals කිරුළපන where කොන්දේසිය දෙනවා id equals 4. එහෙනම් id 4 විච්ච කෙනාගේ ලිපිනය මාරු කරන්න කියලා කිරුළපනට. එතකොට අර නාවල තිබුණ එක දැන් කිරුළපන විදිහට යාවත්කාලීන වෙලා අපිට නව එම්ප්ලොයි වගුව මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. අපි බලමු 12 13 කියලා මම ප්‍රශ්න දෙකක් තුල පුතාට තියෙන උත්සාහ කරලා බලමු. 12 වෙනි ප්‍රශ්නේ සේවක වගුවේ සියලුම සේවකයන්ගේ ලිපිනයන් කලම්බු ලෙසට යාවත්කාලීන කිරීම සඳහා SQL ප්‍රකාශනයක් ලියන්න. කොහොමද අපි ලියන්නේ? වගුව employee. එහෙනම් අපි update employee set කරන්න ඕනේ address එක කලම්බු වලට. update employee set address equals කොළඹ. ලිපිනය කොළඹ වලට වෙනස් කරන්න කියලා කියන්නේ සියලුම සේවකයන්. එහෙනම් අපිට කොන්දේසියක් ඕනේද? නෑ. එහෙනම් අපි where clause එක මෙතන පාවිච්චි කරන්නේ නැහැ. update employee set address equals කොළඹ. අපි උඩුකමා යටතේ දීලා semicolon එක දීලා අපේ SQL එක ඒ විදිහට අවසන් කරනවා. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය. සේවක වගුවේ වයස 30ට අඩු සේවකයන්ගේ වැටුප වෙනස් කරන්නලු 2,50,000
50000 ලෙසට අපි කොහොමද කරන්නේ අප්ඩේට් කරන්න ඕනේ වගුව අපේ එම්ප්ලොයි කොන්දේසියකුත් තියෙනවා මේකේ සෙට් කරන්න ඕනේ salary equals 250,000 කොන්දේසිය මොකද්ද where age less than 30 semicolon දාලා අපි අවසන් කරනවා. ඔන්න අපි තව අප්ඩේට් query එකක් ලිව්වා. ඔය විදිහට අපි දත්ත ඇතුළත් කරලා වෙනස් කරලා ඔය වගේ කාර්යයන් කරලා අපි බලමු ඇතුළත් කරපු දත්ත කොහොමද මකලා ඉවත් කරන්නේ කියලා. වකුවක තියෙන දත්තයක් එහෙම නැත්නම් සියලුම දත්තයන් මකා දමන්න අපිට delete කියන විධානය භාවිතා කරන්න පුළුවන්. delete අපි ඊට පස්සේ from කියලා වගුවේ නම දෙනවා. delete from කියලා වගුවේ නම දෙනවා. ඊළඟට අපිට යම්කිසි කොන්දේසියක් පාදක කරගෙන නම් අපි දත්ත මකා දමන්නේ where clause එක යටතේ අදාළ කොන්දේසිය දීලා semicolon එකක් භාවිතා කරලා අපේ SQL එක අවසන් කරනවා. අපි බලමු මේ උදාහරණේ සේවක වගුවේ ID එක 4 වන සේවකයාට අදාළ දත්තය මකන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම delete from මොකද්ද වගුව employee delete from employee කොන්දේසියක් තියෙනවානේ අංක 4 වෙන එක්කෙනා where id equals 4 නේද id එක 4 වෙච්ච එක්කෙනාව මකලා ඉවත් කරනවා. ඉතින් එහෙම මකලා ඉවත් කරාට පස්සේ අපේ වගුව මෙන්න මේ විදිහට database එක ඇතුලේ රැඳෙනවා. id 1 2 3 ඉන්නවා 4 කියන එක නැතුව නාමල් කියන එක්කෙනා 5 විදිහටම ඉන්නවා. 4 කියන රෙකෝඩ් එක සම්පූර්ණයෙන්ම වගුවෙන් අයින් වෙලා ගිහිල්ලා. අපි මේ 14 15 කියන ප්‍රශ්න දෙක බලමු. 14 වෙනි ප්‍රශ්නේ කියනවා ලිපිනය මහරගම වන සේවකයන්ට අදාළ දත්ත මකා දැමීම සඳහා SQL කේතයක් ලියන්න. කොන්දේසියක් තියෙනවා ලිපිනය මහරගම වන සේවකයන්. එහෙනම් අපි කියනවා delete from employee. මකන්න කියන්නේ employee වගුවෙන් where address equals මහරගම. ඒතර මේ වගුවෙන් සම්පූර්ණයෙන්ම ලිපිනය මහරගම තියෙන සේවකයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගේ සම්පූර්ණ රෙකෝඩ්ස් මකලා ඉවත් වෙනවා. 15 වෙනි ප්‍රශ්නය. වැටුප 30000ට අඩු සේවකයන්ට අදාළ දත්ත මකා දැමීම සඳහා SQL කේතයක් ලියන්න. කොන්දේසියක් තියෙනවා salary එක 30000 වලට අඩු වෙන්න ඕනේ. එහෙනම් අපි කොහොමද ලියන්නේ? delete from employee where salary less than 30000. ඔය විදිහට කොන්දේසියක් එක්ක අපිට වගුවක තියෙන දත්ත මකලා ඉවත් කරන්න පුළුවන්. අපිට කොන්දේසියක් නැතුව තියෙන සියලුම දත්ත මකලා ඉවත් කරන්න ඕන නම් අපි 16 වෙනි ප්‍රශ්නේ බලමු. සේවක වගුවේ ඇති සියලුම දත්ත මකා දැමීම සඳහා SQL ප්‍රකාශනයක් ලියන්න. ඒතර අපේ වගුව මෙන්න මේ විදිහට රෙකෝඩ්ස් 5කින් දැන් මම පෙන්නලා තියෙනවා දුල පුතාලට කලින් වෙනස්කම් සලකන්නේ නැතුව මේ වගුවට අපි SQL එක ලිව්වොත් සියලුම දත්ත මකන්න delete from employee කිසිම කොන්දේසියක් නැහැ මේ අය තෝරලා මකන්න කියලා සියල්ලම මකන්න කියන්නේ. එතකොට අපේ වගුව ඇතුලේ තියෙන සියලුම දත්තයන් මැකිලා යනවා. ඒතර අපිට හිස් වගුවක් මේ විදිහට තියෙනවා. මොකද අපි වගුව මකන්න කියන්නේ මම මේ වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා වගුව මකන්න නම් අපි drop කියන එක පාවිච්චි කරන්නේ. දැන් අපි යන්නේ delete කරන්න. එහෙනම් records විතරයි delete වෙන්නේ. delete from employee කිව්වහම employee කියන වගුවේ තිබුණ සියලුම records මැකිලා යනවා. මේ විදිහට හිස් වගුවක් අපිට database එක ඇතුලේ ඉතුරු වෙනවා. ඊළඟට බලමු මේ where clause එකත් එක්ක භාවිතා කරන තවත් දෙයක් තියෙනවා like. මේකෙදි වෙන්නේ අපි දත්ත වගුව තුල තියෙන යම්කිසි දත්තයන්ගේ සමානකම් අපි දෙන කොන්දේසිය තුලින් සැසඳීමකට ලක් කරලා හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. මේක සිද්ධ කරන්න අපි භාවිතා කරන ආකාරයන් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිශත ලකුණ භාවිතා කරලා අපි හඳුනා ගැනීම සිදු කරනවා like වලදී. අනික් එක තමයි underscore character එක. යටි ඊරි ලකුණ භාවිතා කරලත් මේ like එක අපිට යොදා ගන්න පුළුවන්. අපි ප්‍රතිශත ලකුණ භාවිතා කරනවා නම් like එකත් එක්ක මේ ප්‍රතිශත ලකුණ මගින් ඇඟවෙනවා යම්කිසි පදයක් තුල තියෙන සමහර වෙලාවට characters එකක් කීපයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට characters එකක්වත් නැති වෙන්නත් පුළුවන්.
අපි කියන යම් පදයක් තුල පවතින අනුලක්ෂණ බිඳුවක් එකක් හෝ කීපයක් මේකෙන් නිරූපණය වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රතිශත ලකුණක් යොදලා තියෙනවා නම් ලයික් එකත් එක්ක එතන කැරක්ටර්ස් එකක් තියෙන්න පුළුවන්, පහක් තියෙන්න පුළුවන්, නැත්නම් කැරක්ටර්ස් එකක්වත් නොතිබී තියෙන්නත් පුළුවන් කියන අදහස. අපි ලයික් සමග අන්ඩර්ස්කෝර් කැරක්ටර් එක භාවිතා වෙලා තියෙනවා නම් මේ අන්ඩර්ස්කෝර් එක මගින් එක අන්ඩර්ස්කෝර් එකකින් එක කැරක්ටර් එකක් නිරූපණය වෙනවා. යම් කිසි පදයක් තුළ තියෙන එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න අපි එක අන්ඩර්ස්කෝර් එකක් භාවිතා කරනවා. අපිට කැරක්ටර්ස් දෙකක් තියෙනවා කියලා පෙන්වන්න ඕන නම් අපි අන්ඩර්ස්කෝර් කැරක්ටර්ස් දෙකක් භාවිතා කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි ප්‍රතිශත ලකුණ භාවිතා කිරීම සහ යටිර ලකුණ භාවිතා කිරීම ලයික් වලදී සිද්ධ වෙන්නේ. අපි ඒක තවදුරටත් මෙන්න මෙහෙම බලමු. අපිට වගුවක කොන්දේසියක් යොදනකොට select column අපිට අවශ්‍ය column එක තෝරන්න from table name අපි කොන්දේසිය දෙන්න යන්නේ where column like. අපිට අවශ්‍ය column එක අපි හිතමු address කියලා. ඒ column එකේ නම දුන්නා like. ඊට පස්සේ අපි මේ ප්‍රතිශත ලකුණු අන්ඩර්ස්කෝර් ලකුණු භාවිතා කරනවා. මෙතන මේ කතිර යෙදීම මගින් මම අනුලක්ෂණ නිරූපණය කරලා තියෙන. අපිට යම්කිසි අනුලක්ෂණ ප්‍රමාණයක් දීලා අවසානයේට percentage mark එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ characters බිඳුවක් එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන් පිටිපස්සේ. එහෙම නැත්නම් අපිට දෙන්න පුළුවන් ප්‍රතිශත ලකුණක් කලින් තියෙන්න පුළුවන්. ඊට පස්සේ යම්කිසි characters ප්‍රමාණයක් අපි අඳුරන characters ප්‍රමාණයක් තියෙනවා. අවසානයේ තවත් අනුලක්ෂණ කීපයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තුන්වෙනි එක බැලුවොත් අනුලක්ෂණ කීපයක් තියෙනවා. ඒකට පිටිපස්සේ යම් නිශ්චිත එක අනුලක්ෂණයක් තියෙනවා. එක කැරක්ටර් එකක්. ඒ එක කැරක්ටර් එක අපිට ආරම්භයේ විදිහට දක්වන්න පුළුවන් ඊළඟ ලයින් එකේ පෙන්නනවා වගේ. එහෙම නැත්නම් අපි මුලටයි අගටයි දෙකටම අනුලක්ෂණ දෙකක් තියෙනවා. මැද තියෙන කොටස අපි නිශ්චිත අඳුනා ගන්නා ලද කොටසක්. ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය විදිහට ලයික් යොදා ගන්න පුළුවන්. මෙතන ලයික් කියදෙන ආකාරයන් ගැන උදාහරණයන් 5ක් දීලා තියෙනවා. අපි බලමු මේක මේ ප්‍රායෝගිකව කොයි විදිහටද මේ දෙන්න. මම මෙතන x අකුරන භාවිතා කරේ. අපි මේක අපේ උදාහරණෙත් එක්ක අරගෙනම බලමු කොහොමද ලයික් භාවිතා වෙන්නේ කියලා. අපි හිතමු මෙන්න මෙහෙම තියෙනවා. 200% mark එක. එතකොට අපි අඳුර ගන්නවා මේ තෝරා ගැනීම සිද්ධ කරන්න ඕනේ 200න් ආරම්භ වෙන අගයන්. ඒතර අනිවාර්යෙන් 200 මුලට තියෙන්න ඕනේ. ප්‍රතිශත ලකුණක් නේ අවසානයේ තියෙන්නේ. ඒතර මෙතන කැරක්ටර් එකක් නොතිබෙන්නත් පුළුවන්. කැරක්ටර්ස් එකක් තියෙන්නත් පුළුවන්, දෙකක් තියෙන්නත් පුළුවන්, කීපයක් තව තියෙන්නත් පුළුවන්. ඒතර 200න් ආරම්භ වෙන බලන්න 200යි 1 නේ 2001 කියන එක ගත්තොත් 200 ආරම්භයේදී තියෙනවා. මෙතන කොන්දේසිය අනිවාර්යයෙන්ම වෙන්නේ අගේ ආරම්භය 200ම තියෙන්න ඕනේ. අපි ඒක නිශ්චිතව කියලා දිනවා. පිටිපස්සේ තියෙන අගයන් ගණන අගයන් තියෙන්න හෝ නොතිබෙන්නත් පුළුවන්. අගයන් කීපයක් වෙන්නත් පුළුවන්. ඒතර ඊළඟ එකේ තියෙන 200 ආරම්භයේ තියෙන ඊට පස්සේ 0.25. ඒතර ඒ අගයත් මෙතෙන්ට අයිති. 200 තියෙනවා ඊට පස්සේ 10 තියෙනවා. ඒකත් පුළුවන්. ඊළඟ එකේ 200 විතරයි තියෙන්නේ. ඒකත් වෙන්න පුළුවන්. මොකද ප්‍රතිශත ලකුණ මගින් අගයන් එකක් කීපයක් හෝ අගයන් නැතිවත් තියෙන්න පුළුවන් කියලා අපි කියනවා. ඊළඟ උදාහරණ බලමු. ආරම්භයේදී ප්‍රතිශත සලකුණ තියෙනවා ඊළඟට 200 ඊළඟට ආපහු ප්‍රතිශත ලකුණ. ඒ කියන්නේ අපේ දත්තය තුල ඕනෑම ස්ථානයක 200 යෙදිලා තියෙන්න පුළුවන්. ප්‍රතිශත ලකුණ ඉස්සරහෙන් තිබුණා කියන්නේ කැරක්ටර් එකක් නොතිබෙන්නත් පුළුවන් තියෙන්නත් පුළුවන්. ඒ හින්දා මේක යටතේ අපිට වැලිඩ් අගයන් විදිහට සලකන්න පුළුවන්. ආරම්භයට 200 වැලිట్లా ඊට පස්සේ 2001 අපිට ගන්න පුළුවන්. අවසානයේට 200 ගිහිල්ලක් තියෙනවා. 1200. මොකද ඉදිරියට අගයක් ඇවිල්ලා. එහෙම නැත්නම් මැදි වෙලා තියෙන්නත් පුළුවන්. ඉස්සරහනුත් එක අවසානයේනුත් එක මැදින් 200 තියෙනවා 12001. ඔන්න ඔය විදිහට අපිට සලකන්න පුළුවන් ඒකට උදාහරණයක්. අපි මේක බැලුවොත් අන්ඩර්ස්කෝර් ඊට පස්සේ බිංදු 2යි. දැන් අපි දන්නවා නිශ්චිතව මෙතන අනුලක්ෂණ 3යි තියෙන්නේ. මොකද එක අන්ඩර්ස්කෝර් එකකින් එක කැරක්ටර් එකක් කියලා පෙන්නනවා. ඊට පස්සේ බිංදු 2ක් තියෙන්නේ. එහෙනම් මේ අපි සොයන්න යන සැසඳීම කරන එකේ අවසානයේ බිංදු 2 තියෙන්න ඕනේ. දෙවන හා තුන්වන ස්ථානයන් සඳහා බිංදු 2 තියෙන්න පුළුවන්. ආරම්භයට වෙනත් යම්කිසි එක අගයක් තියෙන්න පුළුවන්. කීපයක් නෙමෙයි. එකක් විතරයි පවතින්න පුළුවන්. 100, 500, 600 ආදි වශයෙන් අපිට අගයන් මේකට ලබා ගන්න පුළුවන්. ප්‍රතිශත ලකුණත් එක්ක 2.
දත්තේ අවසානයට දෙක යෙදෙන්න ඕනේ. මුලදී සමහරලාට කැරක්ටර්ස් තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. නමුත් අවසානයේ කොන්දේසිය අනුව දෙක තියෙන්න ඕනේ. අමල් දෙක. දැන් මෙතන ඉලක්කම් විතරක් කියලා හිතන්න එපා. අක්ෂර තියෙන්නත් පුළුවන්. අමල් දෙක කියලා තිබ්බොත් අපිට පිළිගන්න පුළුවන් නිවැරදි. දෙක විතරක්ම තිබුණත් ඒත් අපිට නිවැරදි කියලා පිළිගන්න පුළුවන්. මේක බලමු. ආකාරයන් දෙකම යෙදිලා තියෙනවා. අන්ඩර්ස්කෝර් 2 ප්‍රතිශත ලකුණ 3. ඒතර ආරම්භයේදී යම්කිසි එක කැරක්ටර් එකක් තියෙනවා. දෙවෙනි කැරක්ටර් එක අනිවාර්යයෙන්ම දෙක වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම අමතරව ඒකට පස්සේ යම්කිසි කැරක්ටර්ස් ප්‍රමාණයක් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. අවසාන අනුලක්ෂණය 3 වෙන්න ඕනේ. ඒතර අපි මේ උදාහරණය බලමු. පළවෙනි එකට අනිවාර්යෙන් අක්ෂරයක් තියෙන්න ඕනේ. අපි හිතමු මෙතන A අකුර තිබුණා කියලා. දෙවෙනි අනුලක්ෂණය අනිවාර්යෙන් 2. ඊට පස්සේ මැද අක්ෂර තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අවසානයේ 3 තියෙන්න ඕනේ. ඒතර A 2 මල් 3 කියන එකත් අපිට වැලිඩ් එකක් කියලා මේක ඇතුලේදී හොයාගන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලුවොත් 2 අන්ඩර්ස්කෝර් කැරක්ටර්ස් 3ක් දීලා තියෙනවා. ඊට පස්සේ 3. දැන් අපිට කියන්න පුළුවන් මේකේ සම්පූර්ණ කැරක්ටර්ස් ගාන 5යි. අනුලක්ෂණ 5කින් සමන්විත වෙන දත්තයක පළවෙනි කැරක්ටර් එක විදිහට 2 යෙදෙනවා. අවසානයේදී කියන්නේ පස්වෙනි කැරක්ටර් එක විදිහට 3 යෙදিলা තියෙනවා අපිට සලකන්න පුළුවන්. 20003 24683 ආදී වශයෙන් අපිට උදාහරණ මේකට සලකන්න පුළුවන්. අපි එහෙනම් බලමු ප්‍රශ්න දෙකක්. 17 හා 18 ප්‍රශ්න දුල පුතාලා තනියෙන් උත්තර ලියන්න උත්සාහ කරමු. ඉස්සෙල්ලම සේවක වගුවේ ලිපිනය ගම ලෙස අවසන් වන සේවකයන්ගේ නම් ප්‍රතිදානය සඳහා SQL කේතය ලියන්න. දැන් අපි හොයන්න ඕනේ ලිපිනයේ අගට ගම කියලා තියෙන්න ඕනේ. නේද? සේවකයන්ගේ නම් විතරයි අවුට්පුට් එකට ඉල්ලන්නේ. එහෙනම් අපි ලියනවා select name from employee where address like. ඔන්න අපේ කොන්දේසිය හරියටම සම්පූර්ණ කරන්න යන්නේ percentage mark ගම. මුලට යම්කිසි අගයක් පවතින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපේ කොන්දේසිය ප්‍රශ්න ඇතුලේ දීලා තියෙන්නේ ලිපිනය ගම කියලා අවසන් වෙන්න ඕනේ. එහෙනම් අවසානයේට අපි ගම කියන කොටස තියලා ඉදිරියට යම්කිසි අගයක් පැවතීම හෝ අගයන් කීපයක් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපිට එතකොට where address like percentage mark ගම කියලා දෙන්න පුළුවන් උත්තරේ. අපි 18 වෙනි ප්‍රශ්නේ බැලුවොත් සේවක වගුවේ වැටුප්ප 3 මගින් ආරම්භ වන සේවකයන්ගේ ID ප්‍රතිදානය සඳහා SQL කේතය ලියන්න. අපෙන් අවුට්පුට් එක ඉල්ලන්නේ ID එක. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියනවා select ID from employee where මොකද්ද වෙන්නේ? salary like අපි 3 ඉලක්කම දාලා percentage mark එක දානවා. මොකද අපිට කියන්නේ කොන්දේසිය වැටුප 3 ඉලක්කමෙන් පටන් ගන්න අය තමයි output කරන්න ඕනේ. එහෙනම් පිටිපස්සේ අගයන් ඕනෑම විදිහකට වෙනස් වෙන්න පුළුවන්. ආරම්භක අකුර විතරක් 3 විදිහට තියෙන්න ඕනේ කියන එක අපි where salary like 3 ඊට පස්සේ ප්‍රතිශත ලකුණ යොදලා SQL කේතය ලියනවා. අපි තව ප්‍රශ්නයක් බලමු. 19 වෙනි ප්‍රශ්නය අපේ සේවක වගුවේ නම තුල ඕනෑම ස්ථානයක මල් ලෙස පවතින පුද්ගලයන්ගේ විස්තර ප්‍රතිදානය සඳහා SQL කේතය. දැන් අපිට පුද්ගලයන්ගේ මොන තොරතුරුද ඉල්ලන්න කියලා නැහැ. එහෙනම් අපි සියලුම විස්තර දෙන්න ඕනේ. පුද්ගලයන්ගේ විස්තර. එහෙනම් අපි දෙනවා select all from employee where name like. දැන් කියන්නේ මල් කියන එක ඕනෑම තැනක තියෙන්න පුළුවන්. මුලට අගට මැදට ඕනෑම තැනක. එහෙනම් percentage mark දෙක දෙපැත්තෙන් දාලා මැදට මල් කියන එක දෙනවා. where name like ප්‍රතිශත ලකුණ මල් ආපහු ප්‍රතිශත ලකුණ. අපි මේ දෙක inverted commas ඇතුලේ අනිවාර්යෙන් දාන්න ඕනේ. අන්තිමට දානවා අපි semicolon එක. 20 වෙනි ප්‍රශ්නය. වයස 20 ගණනක් වන සේවකයන්ගේ නම් ලයිස්තුවක් ප්‍රතිදානය සඳහා SQL කේතය ලියන්න. දැන් අවුරුදු 20 ගණන් වල ඉන්න අය තමයි අපිට හොයාගන්න ඕනේ. ඒගොල්ලන්ගේ නම් ලයිස්තුවක් ඉල්ලන්නේ. එහෙනම් select name from employee where age like.
අපි ආරම්භ කරන්න ඕනේ 20 ගණන් වල නම් අපි දන්නවා අනිවාර්යෙන් දෙකේ ඉලක්කමෙන් පටන් ගන්නෙ. එයාට පිටිපස්සෙන් තව එක කැරක්ටර් එකක් විතරයි තියෙන්න පුළුවන්. එහෙනම් දෙක underscore character එක අපි ඒකට යොදනවා. Select name from employee where age like දෙක underscore character එක. අවසානයේ අපි semicolon එක යොදලා අපේ SQL එක අවසන් කරනවා. ඊට පස්සේ දුවේ පුතේ අපි දැන් ওই විදිහට වගු වල දත්ත ඇතුළත් කරා වෙනස් කරා. ඔය වගේ ගොඩක් දේවල් කරා. අපි වගුවක තියෙන ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න. කොයි විදිහටද පුළුවන් කියලා බලමු. SQL ලියන්නේ. මේකට අපි පාවිච්චි කරනවා විධානය alter table කියන විධානය. මොකද වගුවක ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න යන්නේ අපිට අලුතින් තීරු ඇතුළත් කරන්න, මකා දාන්න, ඔය আদি වශයෙන් කාර්යයන් සිදු කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලමු අලුත් තීරුවක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා. අපි alter table ඊට පස්සේ වගුවේ නම දෙනවා. අපි අලුතින් වගුවක් ඇතුළත් කරන හින්දා add. ඊට පස්සේ අපි වගුව හදනකොට කොලම් එකක් දුන්න විදිහටම තමයි කොලම් එකේ නම දුන්නා, data type එක දුන්නා, ඒකේ size එක දුන්නා. එහෙනම් alter table, table name, add, column name, data type, data size අවසානයේ අපි semicolon එක දානවා. ඔය විදිහට තමයි අපි නව තීරුවක් වගුවට ඇතුළත් කරන්න යන්නේ. ඊළඟට අපි බලමු වගුවක තියෙන තීරුවක් මකා දාන්නේ කොයි විදිහටද කියලා. alter table ඊට පස්සේ අපි වගුවේ නම ඇතුළත් කරනවා. මකා දාන්න ඕන හින්දා තීරුවක් අපේ ස්ට්‍රක්චර් එක වෙනස් කරන්නේ drop column. ඊට පස්සේ column name එක දීලා semicolon එක දීලා ඒක අවසන් කරනවා. ඊළඟට යම්කිසි අපි ඇතුළත් කරලා තියෙන තීරුවක දත්ත ප්‍රරූපය වෙනස් කරන්න අපිට අවශ්‍යයි. alter table ඊට පස්සේ වගුවේ නම දෙනවා. modify column. column එක modify කරන්න කියනවා. column name, data type, data size අපි දෙනවා. ඒ කියන්නේ අපිට නව විදිහට වෙනස් කරන්න ඕන විදිහට ඒකේ data type එක දෙනවා. කලින් integer දීලා තිබ්බ එකක් දැන් අපිට decimal දෙන්න ඕන වෙන්න පුළුවන්. එතකොට අපි modify column, column name එක දුන්නා. data type එක දැන් අපි දෙනවා decimal. ඊට පස්සේ size එක අපි දෙනවා. ඊළඟට not null කියන constraint එක භාවිතා කරන හැටි මම කලිනුත් කිව්වා. all අපි වගුව හදනකොටම අපිට ඒක ඇතුළත් කරන්නත් පුළුවන්කම තියෙනවා. නැත්නම් මේ විදිහට අපිට alter table යටතේ not null constraint එකක් ඇතුළත් කරන්නත් පුළුවන්. හිස් අවකාශයන් තියෙන්න බෑ කියලා තමයි මේකෙන් අපි කියන්නේ. alter table, table name වගුවේ නම දෙනවා. modify column name, data type ඊට පස්සේ අපි not null කියන constraint එක එතනට යොදලා semicolon එක දෙනවා. ඒතර not null කියන constraint එක එතෙන්ට යෙදීම සිද්ධ වෙනවා. ප්‍රාථමික යතුරු එකතු කිරීම. මම කලිනුත් කිව්වා ප්‍රාථමික යතුරු අපිට හදන්න පුළුවන් වගුව හදනකොටම ඇතුළත් කරන්න පුළුවන්කම තිබුණා. අපි ඒක කරලා පෙන්නුවා. වගුව හදන වෙලාවේදී අපිට ප්‍රාථමික යතුරු ඇතුළත් කරන්න අමතක වුණා නම් අපිට පස්සේ පුළුවන් SQL එකකින් මේක ඇතුළත් කරන්න. alter table ඊට පස්සේ අපි table එකේ නම දෙනවා. add primary key. keyword එක දෙන add primary key. මොකද්ද primary key එක කියලා ඒ අදාළ column එක දීලා වරහණක් ඇතුලේ අපි semicolon එක යොදනවා. මේ විදිහට එකතු කරපු ප්‍රාථමික යතුරු අපිට වෙනස් කරන්න නැත්නම් අයින් කරන්න අවශ්‍යයි නම් ඒකටත් අපි භාවිතා කරන්නේ alter table කියන විධානයමයි. alter table ඊට පස්සේ table name එක දෙනවා. drop primary key. ඒතර වගුවේ නම දුන්නාට පස්සේ primary key එක මොකක්ද කියලා ස්පෙસિෆයි කරන්න ඕනේ නැහැ. මොකද එක වගුවකට එක primary key එකක් විතරයි තියෙන්නේ. ඒ හින්දා ප්‍රාථමික යතුරු අපිට කෙලින්ම දෙන්න පුළුවන් drop primary key කියලාම. අපි ඊළඟට බලමු කොහොමද ආගන්තුක යතුරක් ඇතුළත් කරන්න කියලා. අපි වගුව හදන වෙලාවේදී ඇතුළත් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වෙලාවේදී ඇතුළත් කරේ නැති වුණොත් අපි alter table ඊට පස්සේ table name 1. මොකද ආගන්තුක යතුරු අපි හැමතිස්සෙම භාවිතා කරන්නේ වගු දෙකක් අතර සම්බන්ධතාවයක් තියෙනවා. මෙතන වගු දෙකක් අපිට අවශ්‍යයි. ඒත් පළවෙනි වගුවේ නම අපි දෙනවා. ආගන්තුක යතුරු ඇතුළත් කරන්න යන වගුවේ නම ඉස්සෙල්ලා දෙනවා. add foreign key. keyword එක දෙනවා add foreign key column name. column name එක දෙනවා. මෙන්න මේ column එක තමයි දැන් ආගන්තුක යතුරු විදිහට අපි ගන්නෙ. කොහෙන්ද ඒක ගන්නෙ කියලා අපි දෙනවා references.
references කියලා දීලා මොන වගුවෙන්ද ගන්න කියලා අපි දෙවනි වගුවේ නම දෙනවා. හරි දෙවනි වගුවේ මොන කොලම් එකද? වරහන ඇතුලේ කොලම් එකේ නම දීලා semicolon එක දීලා අපි කේතය අවසන් කරනවා. ආයිසරයක් බලුවොත් alter table පළවෙනි වගුවේ නම දෙනවා. add foreign key column name එකක් අපි දෙනවා. references දෙවනි වගුවේ නම සහ දෙවනි වගුවේ අදාළ කොලම් එකේ නම වරහන ඇතුලේ දීලා අපි semicolon එකක් යොදනවා. බලමු ඒක උදාහරණයකින් කොයි විදිහටද අපිට ගන්න පුළුවන් කියලා. මෙතන මගේ වගු දෙකක් තියෙනවා. උදාහරණයට මම අරගෙන customer කියලා එක වගුවක් තියෙනවා. ඒකේ තියෙනවා customer ID, customer name කියලා columns දෙකක්. customer ID තමයි ප්‍රාථමික යතුර වෙලා තියෙන්නේ. අනික් වගුව order කියන වගුවේදී order ID, order date කියන දෙකට අමතරව customer ID කියන එක ආගන්තුක යතුර විදිහට සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේ ආගන්තුක යතුර විදිහට customer ID එක සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක මම දක්වන්න යන්නේ. අපි මේක ඇතුළත් කරන්න යන්නේ customer table එකේ customer ID එක order table එකට ආගන්තුක යතුර විදිහට. එහෙනම් අපි මෙතන වෙනස් කරන්න යන්නේ order table එකනේ. order table එකට නෙමෙයි customer ID එක ඇතුළත් කරන්න යන්නේ. එහෙනම් alter table order add foreign key cust ID මේක අපිට කැමති නමක් දෙන්න පුළුවන්. ඇත්තටම අපි මේක අපේ order table එක ඇතුලේ පේන්න ඕන විදිහ. ඒතර මම උදාහරණයට අරගත්තේ customer ID කියන එක තමයි order කියන table එකේදී මම පෙන්නලා තියෙන්නේ ආගන්තුක යතුර විදිහට. ඒ හින්දා මම ඒ නම ඒ විදිහට මෙතන පෙන්නනවා. cust ID references කොහෙන්ද reference එක යන්නේ customer table එකේ cust ID වලට. ඒතර දෙවෙනි වගුව වෙන්නේ මෙතන customer එයාගේ cust ID කියන එක තමයි ප්‍රාථමික යතුර මෙතෙන්ට සම්බන්ධ කරගන්නේ. එහෙම නැත්නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන් වගුව නිර්මාණය කරනකොටම අපි ප්‍රාථමික යතුර හඳුන්වලා දුන්නා වගේම ආගන්තුක යතුරත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වෙලාවේදී අපිට මෙන්න මේ විදිහට අතිරේක කේතයක් ප්‍රාථමික යතුර හඳුන්වලා දුන්නාට පස්සේ යොදන්න පුළුවන් වගුව හදන වෙලේම foreign key column name එක දුන්නා. references දෙවනි වගුවේ නම දුන්නා. සම්බන්ධ කරගන්න ඕන වගුවේ නම දුන්නා. ඒකේ තියෙන column name එකත් එක්ක. ඔය විදිහට අපිට වගුව නිර්මාණය කරනකොටම ආගන්තුක යතුර හඳුන්වා දීමේ හැකියාව තියෙනවා. අපි ඇතුළත් කරපු ආගන්තුක යතුර මකලා ඉවත් කරන්න ඕන. මේ සම්බන්ධතාවය තවදුරටත් වගු දෙක අතර පවතින්නේ නැත්නම් අපි ආගන්තුක යතුර ඉවත් කරන්න පුළුවන්. අපිට ඒකට භාවිතා කරන්න පුළුවන් alter table විධානයම alter table ඊට පස්සේ අපි table name එක දෙනවා. ඊළඟට drop foreign key මොකද එක වගුවක් තුල අපිට අනිත් තව වගු කීපයකින් සම්බන්ධ වෙලා ආපු ආගන්තුක යතුරු කීපයක් තියෙන්න පුළුවන් හින්දා අපි drop foreign key කියලා column name එක specify කරලා දෙන්න ඕනේ. මෙන්න මේ foreign key එක විච්ච එක අයින් කරන්න කියලා අපි අවසානයේට semicolon එක දාලා අපේ SQL එක අවසන් කරනවා. අපි අවසාන වශයෙන් බලමු දුවේ පුතේ කොහොමද වගු කීපයක් තුලින් දත්ත ලබා ගන්න කියලා. අපි මෙච්චර වෙලා කතා කරපු උදාහරණ 20ක් කතා කරා අපි ප්‍රශ්න. ඒ හැම එකෙදිම කතා කරේ වගු එකයි. එක වගුවක් තුලින් දත්ත ලබා ගන්න හැටි. දැන් අපි බලමු වගු කීපයක් භාවිතා කරලා කොහොමද අපි දත්ත ලබා ගන්න කියලා. මෙතන මම වගු 4ක් පෙන්නලා තියෙනවා. supplier, part, project, shipment කියලා. හරි. ඒක අපේ භාවිතයේ පහසුව සඳහා මම කෙටි පද 4ක් දීලා තියෙනවා. supplier සඳහා S, part සඳහා P, project සඳහා J, shipment සඳහා SPJ කියලා අක්ෂර යොදාගෙන තියෙනවා. කෙටි අකුරු වලින් හඳුනා ගැනීමට. ඒතර මේ ලියලා තියෙන්නේ තාර්කික පරිපාටික සටහනක් නෙමෙයි. වගුවල අයිති columns මොනවාද කියලා දක්වලා තියෙනවා විතරයි මම. supplier යටතේ S number, name, status, city. part යටතේ P number, name, color, weight, city. project යටතේ J number, name, city. shipment යටතේ S number, P number, J number සමග quantity කියන කොටස් ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු මගේ 21 වෙනි ප්‍රශ්නේ අයිතම 50ට වඩා වැඩියෙන් සපයන සැපයුම් කරුවන්ගේ නම් ප්‍රතිදානය කිරීම සඳහා SQL කේතයක් ඉල්ලනවා.
දැන් අපිට මේකට වගු අවශ්‍යතාවයේ හින්දා මම වගු ටික ආපහු මෙතන මතක් කරන්නම්. දැන් මේකෙන් අපි බලමු අයිතම 50ට වඩා වැඩියෙන් සපයන සැපයුම් කරුවන් ඉල්ලන්නේ. සැපයුම් කරුවන්ගේ නම්. ඒතර සැපයුම් කරුවන්ගේ නම් අපිට ලබා ගන්න ඕන නම් අපිට අනිවාර්යයෙන්ම සප්ලයර් කියන වගුව භාවිතා කරන්න වෙනවා. ඒකේ තමයි නේම් එක තියෙන්නේ. හැබැයි ඒකේ ක්වොන්ටිටි එකක් තියනවාද සැපයුම් කරුව සපයන අයිටම 50ට වඩා? නෑ. අපිට ක්වොන්ටිටි එක ගන්න වෙන්නේ මොකද්ද? අන්තිමට තියෙන වගුවෙන් ෂිප්මන්ට් කියන වගුවෙන්. ඒතර අයිටම්ස් 50කට වඩා වැඩි කියන එක හොයාගන්න ෂිප්මන්ට් වගුව ඕනේ. එහෙනම් දැන් මේ සප්ලයර් වගුවයි ෂිප්මන්ට් වගුවයි අපි එකිනෙක සම්බන්ධ කරගන්න වෙනවා. එහෙම සම්බන්ධ කරගන්නකොට අපෙන් අවසානයේ ප්‍රතිදානයට ඉල්ලන්නේ නේම් එක. හරි? මම භාවිතයේ පහසුව සඳහා මෙන්න මේ වගේ වැඩක් කරලා තියෙනවා. select s.name. නැත්නම් අපිට ලියන්න පුළුවන් supplier.name. මොකද වගු දෙකක් සම්බන්ධ වෙනකොට මොන වගුවෙන්ද name ඉල්ලන්නේ කියන එක කියන්න ඕනේ. මොකද මෙතන වගු තුනකම name කියන එක තියෙනවා. ඒ හින්දා අපි කියනවා supplier ගේ වගුවෙන් name එක දෙන්න. එක්කෝ අපිට ලියන්න පුළුවන් supplier.name නැත්නම් මම පල්ලෙහා දෙවෙනි පේලියෙන් from කියන එකෙන් ඒ අකුරු දෙක හඳුන්වලා දීලා තියෙනවා SQL එක ඇතුලේ from supplier s shipment spj. මොකද supplier සඳහා මම කෙටි පදයක් භාවිතා කරා s කියලා, shipment සඳහා මම භාවිතා කරා කෙටි පදයක් spj කියලා. ඒක SQL එක ඇතුලේ දක්වන්න ඕනේ. එහෙනම් s.name ඒ කියන්නේ supplier කියන වගුවෙන් name එක එළියට ගන්න. හරි. දැන් අපි කොන්දේසිය දෙන්න ඕනේනේ. කොන්දේසිය දෙන්න ඕනේ shipment කියන වගුවෙන් quantity එක 50ට වඩා වැඩි එක තමයි එළියට ගන්න ඕනේ. හැබැයි මේ වගු දෙක අතර සම්බන්ධතාවයක් හදා ගන්න ඕනේ. ඒකට භාවිතා කරන්න වෙනවා supplier වගුවෙත් තියෙනවා s number එක, shipment වගුවෙත් තියෙනවා s number එක. ඔන්න ඔය දෙක භාවිතා කරලා වගු දෙක අතර සම්බන්ධතාවය අපි හදා ගන්නවා. කොහොමද ලියන්නේ? where s.s number. ඒ කියන්නේ supplier වගුවේ තියෙන s number එක සමාන වෙන්න ඕනෙලු shipment කියන වගුවේ තියෙන s number එකත් එක්ක. එහෙනම් අපි ලියනවා spj.s number. ඔන්න එක කොන්දේසියක්. ඒ කොන්දේසිය තෘප්ත වෙනවත් එක්කම තව කොන්දේසියක් තෘප්ත වෙන්න ඕනේ. shipment කියන වගුවේ තියෙන quantity එක 50ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපි ලියනවා spj.quantity qty greater than 50. 50ට වඩා වැඩි එකනේ අපිට හෙව්වේ. එහෙනම් මේ කොන්දේසි දෙකම තෘප්ත වුණොත් තමයි අපිට output එක ගන්න පුළුවන්. ඒ හින්දා මේ කොන්දේසි දෙක අපි where clause එක ඇතුලේ and මගින් එකිනෙක සම්බන්ධ කිරීම සිද්ධ කරනවා. මම ආයි කිව්වොත් මේ SQL එක select s.name. ඒ කියන්නේ supplier කියන වගුවෙන් name කියන එක output කරන්න මම වගු දෙක අකුරු වලින් හඳුන්වනවා from supplier s shipment spj. තනි අකුරක් භාවිතා කරන්නත් පුළුවන්. මම මේ වෙලාවේ අකුරු තුනක් පාවිච්චි කරාට. where කොන්දේසිය දක්වනකොට s.sname equals spj.sp number and spj.quantity greater than 50. දැන් වගු වලට අපි අක්ෂර දීලා මේ විදිහට හඳුන්වනකොට වගු දෙකකට එකම අක්ෂරයක් දීලා හඳුන්වන්න එපා. supplier පටන් ගන්න s හින්දා ඒකටත් s දීලා, shipment පටන් ගන්න s හින්දා ඒකටත් s දෙන්න එපා. ඒකට වෙන අක්ෂර පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් මගේ මේ වීඩියෝවේ අන්තිම ප්‍රශ්නේ 22 වෙනි ප්‍රශ්නේ. සැපයුම් කරුවන් අයිතම හා ව්‍යාපෘති යන අංශ තුනම පවතින නගරයන්හි නම් ලයිස්තුවක් ප්‍රතිදානය කරන්න ඕනේ. නම් ලයිස්තුවක් දෙන්න ඕනේ නගරවල. දැන් අපි බලමු ආපහු වගුවල ස්ට්‍රක්චර් එක. නගරවල නම් බලා ගන්න පුළුවන් මොනවද? වගු තුනකම තියනවානේ. සප්ලයර්ගේ තියෙනවා, සප්ලයර්ගේ සිටි. අයිටම වල තියෙනවා, පාර්ට් වල තියෙනවා, පාර්ට්ස් තියෙන සිටි. ප්‍රොජෙක්ට් තියෙන සිටි. දැන් අපි අහන්නේ මොනවද? මේ අංශ තුනම තියෙන නගර තමයි අපෙන් අවුට්පුට් එක ඉල්ලන්නේ. එහෙනම් අපි මේ සම්බන්ධතාවය කොයි විදිහටද ගන්නෙ? select city කියලා කිව්වොත් එකම city එක නැවත නැවත යෙදෙන්න පුළුවන් හින්දා අපි keyword එක පාවිච්චි කරනවා select distinct city. මොකද කලින් උදාහරණයක් මම පෙන්නුවා distinct එක එකම දත්තේ නැවත යෙදීම වළක්වා ගන්න. from supplier S project J part P වගු තුන
අකුරු 3කින් හඳුන්වලා දුන්නා. කොන්දේසිය. where මේ cities එකිනෙක සමාන වෙන්න ඕනේ. අපි කියනවා supplier ගේ city එක project වල cityත් එක්ක සමාන වෙන්න, project වල city part වල cityත් එක්ක සමාන වෙන්න. ඒතර වගු තුනේම city එකිනෙක සමාන වෙනවා. කොන්දේසිය දෙනවා where s.city equals j.city and ඊළඟ කොන්දේසිය දෙනවා j.city equals p.city semicolon එක දීලා මම අවසන් කරනවා. එතකොට මේ වගු තුනක් එකිනෙක එකතු වුණා. ඒවා අතර තියෙන cities සමානද කියලා පරීක්ෂා කරා. එහෙම සමාන ඒවායේ ලයිස්තුවක් දෙනවා, නගර ලයිස්තුවක්. එකිනෙක සමාන නගර ඒ අතරිනුත් තෝරලා ඉවත් කරනවා distinct කියන keyword එක පාවිච්චි කරලා. ඉතින් දුව පුතේ ඔන්න ඔය විදිහට අපේ උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට SQL ගැන ගොඩාක් කරුණු කාරණා සාකච්ඡා කරා. ඉතින් මීට අමතරව SQL ගැන ගොඩාක් තව භාවිතා කරන කේත ගණනාවක් තියෙනවා. දුල පුතාලාගේ විභාගයට මෙන්න මේ SQL කේතයන් ටික දැනගෙන සිටීම ප්‍රමාණවත්. ඉතින් මේ විදිහටම මම දත්ත සමුදාය කළමනාකරන පද්ධති පිළිබඳ තවත් වීඩියෝ එකක් අරන් එනවා. අපි normalization කියන කොටස කරන්න ඕනේ. පස්වෙනි වීඩියෝ එකෙන් මම normalization දුල පුතාලාට ඉක්මනටම අරන් එන්නම්. එතෙක් දුල පුතාලා මගේ channel එක subscribe කරලා නැත්නම් ICT with Mihiri YouTube channel එක subscribe කරලා බලාගෙන ඉන්න. ඉක්මනටම ඊළඟ වීඩියෝ එක අරගෙන එන්නම්. මම මිහිරි සේරසිංහ.